ඔයගොල්ලන්ට මාව ඇහෙනවද? Good morning, sir. Yeah. සම්පත් දැන් අනිත් ජොයින් වෙලා ඉන්නේ. මුලින්ම මම ඔයගොල්ලෝ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉදිරිය ටිකක් චැලෙන්ජින් වුණත් අපි හැම දෙයක්ම හොඳින් ස්ටාර්ට් කරමු කියලා හිතාගෙන ඒ වගේම පෞද්ගලික ජීවිතයේ වගේම විභාගයේ සම්බන්ධ කටයුතුත් අපිට නිසි විදිහට නිසි කාලරාමුව තුල ඉවර කරගන්න මේ පාර පුළුවන් වෙයි කියන විශ්වාසයෙන් අපි ඉදිරියට වැඩ ටික අපි පටන් අරගෙන යමු. මට මතක හැටියට කවුරු හරි ගිය සතියේදී අහුවා මේ අනිත් අය මම ලොගින් වෙනකන් රෙඩ් ක්ලෝස් LC එකක් කියන්නේ කවුද කියලා. මෙතන චාමික දැහුවේ මට මතක නැහැ කවුරු හරි කෙනෙක් ඇහුවා. මෙතන රෙඩ් ක්ලෝස් LC එක අහපු එක්කෙනා ඉන්නවද? ඔව් සර්. චාමික දැහුවේ? ඔව් සර්. හරි. චාමික මට ඇත්තටම ඒක මේ අපේ අර ගෲප් එකකට කවුරු හරි ෂෙයා කරලා තිබුණා. චාමික ඒක බැලුවද? දැක්කේ නෑ සර්. හරි. නෑ මෙහෙමයි. එතනදී මමත් අලුතෙන් එක ඉගෙන ගත්තේ. දැන් රෙඩ් ක්ලෝස් LC එකක් කියලා එතනදී මීන් කරන්නේ අපි හිතමුකෝ දැන් එදා අපි කතා කරානේ ආනයනය කරු අපනයනය කරු කියලා දෙන්නෙක් ඉන්නවා කියන ජපානයේ කෙනෙක් ඉන්නවා ලංකාවේ කෙනෙක් ඉන්නවා. ඒතකොට ලංකාවේ ඉන්න කෙනා ආනයනය කරු හැටියට අපනයනය කරු කියන්නේ ජපානයේ ඉන්න කෙනා කියලා හිතුවොත්. එතකොට රෙඩ් ක්ලෝස් LC එකක් කියලා කියන්නේ දැන් අපි LC එකක රෙඩ් අකුරෙන් අපි දානවා කමෙන්ට් එකක්. මොකක්ද ඒ කමෙන්ට් එක? අපි හිතමු ආනයනය කරුගෙන් යම්කිසි මුදලක් කලින් ඉල්ලනවා අපනයනය කරු. අපි හිතමු මොනවා හරි දැන් වාහනයක් හරි මොනවා හරි දෙකකදී කොන්ට්‍රැක්චුවල් තමයි. හැබැයි අපි කියනවා රයිට් මට LC එක ඕපන් කරන්නට කලින් ඔයා මට මුදලක් ගෙවිය යුතුයි. ඒක රෙකෝඩ් වෙනවා. රෙකෝඩ් වුණත් මේක ගෙවිය යුතුයි කියන එක දැම්මම වෙන්නේ අපනයනය කරුගේ පැත්තෙන් ඇඩ්වාන්ටේජ් එකක් ආනයනය කරුගේ පැත්තෙන් ඩිස්ඇඩ්වාන්ටේජ් එකක්. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ රුපියල් 100ක් ගෙවන්න තියෙන එක රුපියල් 10ක් කලින් ගෙවුවාම ඒක රෙකෝඩ් වුණාම LC එකේ රෙඩ් ලෙටර්ස් වලින් කියනවා මෙහෙම පේමන්ට් එකක් කෙරුණා කියලා. හැබැයි අපනයනය කරුගේ අවශ්‍යතාවයක් අනුව තමයි අපි ඒ රික්වයර්මන්ට් එක එතනදී ෆුල්ෆිල් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර අපි කොහොමද නෙගෝෂিয়েට් කරන්නේ අනුව කාර් එකක් හෝ යම්කිසි දෙයක්. ඒතකොට රෙඩ් ක්ලෝස් LC එකකදී අර කියන වගේ කමෙන්ට් එකක් එක යන එකක් රෙඩ් ක්ලෝස් කියලා කියනවා. ඒතර ඒකෙදි වෙන්නේ ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් අපිට තියෙනවා. මොකද හදිසියෙ යම්කිසි මොකක් හරි දෙයකට අපි හිතමුකෝ යම් අඩුපාඩුවක් වුණත් දැන් අපිට ඒ සල්ලි මුදල ගෙවුවට පස්සේ ඒ කාර්යයට අරින් පියව ගැනීම හැකියාවක් තියෙනවා. අපි හිතමුකෝ දැන් ඕඩර් එකක් කරා පස්සේ කැන්සල් කරා. එහෙම නැත්නම් ඕඩර් එකක් කරන්න ගිහලා යම්කිසි මුදලක් මට යට වුණා. ඒ වගේ දෙයකදී අර දීපු මුදල අපනයනය කරුට වාසියක් වෙනවා. එතකොට ඔක දැන් හැම අවස්ථාවෙම කරන දෙයක් නෙවෙයි. නමුත් රෙඩ් ක්ලෝස් LC එකකදී අර කියනා වගේ අමතරව එහෙම නැත්නම් අපි අප්ෆ්‍රන්ට් යම්කිසි මුදලක් ගන්නවා කියන අදහස තමයි ඒ ඉදි කියවෙන්නේ. ඒ වගේම රෙඩ් ක්ලෝස් වෙනකොට වෙන්නේ ඒ මුදල අර letter of credit එහෙම නැත්නම් LC එකේ සඳහන් වෙනවා. ඒක red letters වලින් කියන එක තමයි red clause LC එකක් කියලා පැහැදිලි කරලා තියෙන්නේ. right. මම හිතන්නේ අපිට යම් ප්‍රමාණයක සහභාගීත්වයක් තියෙනවා. අපි එහෙමනම් පටන් ගමු. දැන් අපි මේ තාක් සාකච්ඡා කරමින් සිටින්නේ session 1 එහෙම නැත්නම් section 1 කියන එක. ඒ කියන්නේ අපි ණයලාභීන් ඒ වගේම තමයි ණය නිපැයුම් සහ ණය සුරුකුම් කියන කොටස් තුන වෙන් වශයෙන් අපි සාකච්ඡා කරමින් සිටිනවා. දැන් එතකොට අපි දැනට ණය නිපැයුම් වල අවසාන භාගයට ඇවිල්ලා තියෙනවා. අපි දැන් එක එක ආකාරයේ දැන් කාර්ක ප්‍රාග්ධන වෙන්න පුළුවන්, දීර්ඝකාලීන ණය, එහෙම නැත්නම් පාරිභෝජන ණය, එහෙම නැත්නම් එතකොට ඔෆ් බැලන්ස් ෂීට් එහෙම නැත්නම් අර අපි කියන වගේ බැලන්ස් ෂීට් එකෙන් එළියේ ශේෂපත්‍රයෙන් පිටත තියෙන ඒවා දේවල් අපි දෙකටම සාකච්ඡා කරගෙන ගියා. එතකොට අපි ගිය සතියේදී LC එක ගැනත් අපි සාකච්ඡා කරගෙන ගියා. දැන් අපි ඊළඟට මෙම සතියේ අපි සාකච්ඡා කරමු තව දුරටත් ඒ කියන්නේ ස්ථාවර වත්කම් වලදී ගැනීම සඳහා අපි පාවිච්චි කරන තවත් ණය වර්ග කිහිපයක් ඔය කල්බදු එහෙම නැත්නම් hire purchase කියන තවත් අපිට ණය වර්ග කිහිපයක් ගැන සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අතරතුර මොනවා හරි ඔයගලන්ට ගැටලුවක් එහෙම නැත්නම් තිබුණා නම් ඊ සතියේ කරපු හෝ දැන් එහෙම නැත්නම් ඊට කලින් සතිවල ඒවා ඕන වෙලාවක ඔයගොල්ලෝ ටෙක්ස්ට් එකක් දාන්න නැත්නම් කතා කරන්න අපි ඒක ආපස්සට ගිහිල්ලා සාකච්ඡා කරලා ඒක හරියට දැනුම මේ ලබා ගන්න. right. එතකොට අපි මම හිතන්නේ ඔව් ණයවර ලිපිය කියන තත්ත්වයට අපි ආවා. එතකොට ණයවර ලිපියෙන් පස්සේ අපි කතා කරා ටිආර් ලෝන් කියන එකත්. එතකොට ඒකත් ඇත්තටම අරකෙම
දෙයක් හැටියට තමයි මම කිව්වේ LC එකක් ගත්තට පස්සේ ඒ LC එක දැන් අපි ඔය මම හිතන්නේ මේක මම සඳහන් කරාද කියලා මට මතක නැහැ. නමුත් ආපහු කෙටි සඳහන් කිරීමක් කරලා ඉදිරියට යන්නම්. දැන් TR loan එකක් කියනවා, import loan එකක් කියනවා. මොන නමකින් කිව්වත් මෙතනදි වෙන්නේ අපනයනයකරු සහ ආනයනයකරු අතර තියෙන ඒ කිවිසුමට අනුව වාහනේ එනවා. එහෙම නැත්නම් letter of credit එක අපිට ආවට පස්සේ අපිට යම්කිසි මුදල් අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්. මොකද මට දැන් වාහනය ක්ලියර් කරගන්න එකක් තමයි LC එක. එහෙම නැත්නම් තව charges settle කරන ගමන් කස්ටම් ඩියුටි ගෙවන්නත් ඕනේ වාහනේ වටිනාකම. එතකොට ඒ සඳහා මට යම් ආකාරයක මුදලක් අවශ්‍යයි නම් මම මොකද කරන්නේ? බැංකුවට කියලා කියනවා මට post LC නැත්නම් අපනයනය කිරීම සඳහා මම ලබාගත් ඒ අදාළ ආනයනය කරන වාහනය සඳහා මට යම්කිසි මුදලක් අවශ්‍යයි ඒක ගෙවන්නට. එතකොට ඒ සඳහා අපි දෙගොල්ලම දැන් මගේ බැංකුව සහ මම එකඟ වෙනවා. එකඟ වෙලා මම කෙටි කාලීන නෑ ඒක අපි import loan වෙන්න පුළුවන්, TR loan එකක් වෙන්න පුළුවන්. අරගෙන මොකද මම කරන්නේ? මම ගිහිල්ලා වාහනේ රිලීස් කරගෙන ඒක වාහනේ විකුණලා ආපහු ඒ මුදල ගෙවනවා. දැන් මෙතනදී එක එක විදිහට වෙන්න පුළුවන්. එකක් තමයි වාහනයක් වගේ නිදහස් කරන අවස්ථාවකදී අපි මොකද කරන්නේ? වාහනේ ඇත්තටම ෆිසිකලි අයිතිය. ඒ කියන්නේ වාහනේ සතු වෙනවා ගණිතකරුවා එහෙම නැත්නම් බරෝව යටතට. හැබැයි වාහනේට අවශ්‍ය සියලුම අයිතිය ඩොකියුමන්ට්ස් ටික අපි ගාව ලොජ් වෙලා තියෙනවා. මොකද ඒ ඩොකියුමන්ට්ස් ටික නැතුව යාට වාහනයක් අරගෙන කස්ටමර් කෙන් ක්ලියර් කරා කියලා RME එකට ගිහලා රෙජිස්ටර් කරන්න බෑ. ඒ ඩොකියුමන්ට්ස් ටිකත් අවශ්‍ය වෙනවා. ඒතර අපි උකසක් එහෙම නැත්නම් අපි ප්ලෙජ් එකක් හැටියට යම් ප්‍රමාණයක් තියාගෙන ඊට පස්සේ වාහනේ අයිතිය වාහනේ නිෂ්කාශනය කර ගැනීමේ කටයුතු ලබා දෙනවා. එතකොට ඒක දැන් එතන එක ප්ලෙජ් එකක් වෙන්න පුළුවන්. සමහරවිට අපිට දැන් ඒ ගේන බඩු ස්ටොක් එකත් අපි අතරේ තියාගන්න අවස්ථාවක් වෙන්න පුළුවන්. එක එක විදිහට ප්ලෙජ් එකක් වෙන්න හැටියට හෝ එහෙම නැත්නම් ඩොකියුමන්ට්ස් ප්ලෙජ් කරලා හෝ නැත්නම් තොගේ ප්ලෙජ් කරලා හෝ යම් ආකාරයකට අපි සුරගුමක් අපි සතුව තියාගෙන අපි ලබා දෙනවා ණය මුදල. ඒක තමයි TR loan එක. ට්‍රස්ට් එකක් මත පදනම් වෙච්ච loan එකක්. දැන් මේකම තමයි අපි අනිත් පැත්තට import loan කියලා කියන්නේ. මොකක් හරි ආනයනය කරුගේ යම්කිසි මූල්‍ය අවශ්‍යතාවයක් පරිපූර්ණ කිරීම සඳහා ලබා දෙන ණය මුදලක් කියලා. ඒතර ඕක අපි ගොඩක් වෙලාට බහුලව දකින ණය ක්‍රමයක් නැත්නම් ණය වර්ගයක්. ඊළඟට අපි එමු මේ කල්බදු. අපි හුඟක් භාෂාවෙන් ගන්න ලීසස් ගැන කතා කරන්නේ. එතකොට දැන් මෙහිම ලීසස් ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි මූල්‍ය කල්බද්දක්, අනිත් එක ක්‍රියාකාරී කල්බද්දක්. ඒ කියන්නේ ෆයිනෑන්ස් ලීසස්, ඔපරේටින් ලීසස් කියලා. එතකොට දැන් මේ ක්‍රම දෙකෙන්ම වෙන්නේ අපිට අපේ අතේ තියෙන මුදලක් යොදලා ප්‍රාග්ධන අයිටමයක් ගැනීම වෙනුවට කළ හැකි තවත් ණය වර්ගයක්. දැන් මට වාහනයක් පෞද්ගලිකව මිලදී ගන්න ඕන නම් තියෙන එක ක්‍රමයක් තමයි අතේ තියෙන මුදල් මම පාවිච්චි කරලා මම ලබා ගන්නවා යම් ආකාරයක ණය මුදලක්. වාහනේ ලබා ගන්න එක. එතකොට ඒක මට කරන්න පුළුවන් අනිත් ක්‍රමය තමයි ලීසින් කම්පැනිට කියලා කියනවා මම අතේ තියෙන මුදල් වේදම් කරන්නේ නැතුව ලීසින් ෆැසිලිටි එකක් අරගෙන මම වාහනේ මිලදී ගැනීමක් කරනවා. හැබැයි මම මාසපතා ලීස් එකට ගෙවනවා. ඔය ක්‍රම දෙකම පුළුවන්. ඔය දෙකම ක්‍රමකට වෙන්නේ මගේ අතේ තියෙන මුදල් මට යම් කිසි කාල සීමාවක් තියා ගන්න පුළුවන් කියන දේ තමයි කල්බදු පහසුකමකදී අර අනිත් ණය පහසුකමක් හා සමානව සිද්ධ වෙන්නේ. ඒතර මෙතනදී වෙනස තියෙන්නේ වෙනත් දිගු කාලින ණයක් ගන්න ගියාම අපිට ඒක සඳහා ප්‍රොපර්ටි එකක් හෝ යම් ආකාරයක දේපලක් ඔකසක් තිබීමට සිදු වුණත් මෙතනදී ඒ අදාළ වාහනය හෝ උපකරණය සුරුකම කැරටි තියලා කරන්න පුළුවන් ගත්තා මේ කල්බදු කියන පහසුකමකදී දැන් ලීසින් ෆැසිලිටි එකදී අපිට ලබා දෙන්නේ. එතකොට මේකෙදී දැන් අපි මූල්‍ය කල්බද්ද එහෙම නැත්නම් ක්‍රියාකාරී කල්බද්දෙත් යම් ප්‍රමාණයකට යම් කිසි ලක්ෂණ ටිකක් මෙතනදී තියෙනවා. අපි බලමු මෙන්න මෙහෙම දෙයක්. දැන් මූල්‍ය කල්බද්දක් වෙනකොට මොකද්ද වෙන්නේ? එතකොට ඒකෙදී අපි කියනවා අයිතිකරුවන් දෙන්නෙක් ඉන්නවා. හරිද? එතකොට ඇබ්සලූට් ඕන කියලා කෙනෙක් ඉන්නවා, රෙජිස්ටර්ඩ් ඕන කියලා තව කෙනෙක් ඉන්නවා. දැන් අපි ලීසින් එකක් කරනකොට ඔයගලන්ට මතක නම් ඒ වාහනේ පොතේ සඳහන් වෙනවා රෙජිස්ටර්ඩ් ඕන හැටියට ඔයාගේ නමයි එහෙනම් කල්බදු ලාභියා හැටියට වාගේ නමයි ඇඩ්‍රස් එක. එතකොට ඇබ්සලූට් ඕනර්ෂිප් එක හැටියට සඳහන් වෙනවා අපි ලීසින් එහෙම නැත්නම් ඒ ලීස් පහසුකම ලබා ගන්න කල්බදු පහසුකම ලබා ගන්න ආයතනයේ නම සහ ඇඩ්‍රස් එක. එතනදි වෙන්නේ
ලීස් එක සම්පූර්ණ ගෙවලා ඉවර වුණාට පස්සේ ඒක කැන්සල් වෙලා ඔයාගේ අයිතියට ලැබෙනවා. එතකොට දැන් මේ විදිහට ඇබ්සලූට් ඕනර්ෂිප් එකයි රෙජිස්ටර්ඩ් ඕනර්ෂිප් එකයි කියලා කැඩි දෙකකට කැඩෙන්නේ. මොකද ඔයා වාහනේ ලීස් කරාට පස්සේ මොකද සියලුම අයිතිය කියන්නේ ඔයා දැන් වාහනේ පාවිච්චි කරන්නේ. එතකොට ඔයා ගාව කස්ටඩි එකේ තියෙන්නේ. එතකොට සියලුම දේවල් ඒක මෙහෙයුම් වියදම් ඉන්ෂුරන්ස් ඒ සියලුම ඔයා කරන්නේ. හරිද? ඔයා කරලා එතකොට ඔයා වාහනේ සියලුම දේවල් කරද්දී ඒ මූල්‍ය පහසුකම ලබා දුන්න මූල්‍ය ආයතනයේ කිසිම වත්කමක් නැත්තම් මොකුත්ම නැත්තම් එතකොට එයා ලබා දුන්න ණය මුදල කව වෙන්නේ නැහැ යම්කිසි දෙයකින්. ඒ නිසා තමයි එයා ඇබ්සලූට් ඕන හැටියට අපේ වාහනේ ඔරිජිනල් පොතත් එතෙන්ට අරගෙන ඒ පොත එතන තියාගන්න. වාහනේ අපි ගාව පොත එතන තියාගන්න. එතකොට අපි හිතමු අපි හරි වෙලාවට ගෙවන්න නැත්තම් මොකද කරන්න පුළුවන්? ගෙවන්න නැත්තම් අපි දකින්න විදිහට සීසස් ලෑල සීස් කරලා වාහනේ අරගෙන ඊට පස්සේ විකුණුම හරහා අපිට ඔක්ෂන් එකකදී ඒ කල්බදු මුදල් පියව ගන්න පුළුවන්. අතර අන්න ඒ නිසා තමයි ඒකත් නිකන් එක්තරා ආකාරයකට ප්ලෙජ් එකක් වගේ නේ. වාහනේ අපි පාවිච්චි කරනවා. රෙජිස්ටර්ඩ් ඕන. සියලුම IT සම්බන්ධ ඒ ලියකියවිලි ටික බැංකුවක උකසක් හැටියට එහෙම නැත්නම් ලීස් ඇග්‍රීමන්ට් එකක් හැටියට අපි තැන්පත් කරනවා. ඒක තමයි අපි දකින්න අපිට අපි අත්දකින සංසිද්ධිය. එතකොට ඒ බදු කාල සීමාව ඉවරනකොට මොකද වෙන්නේ? අවුරුදු 3 හෝ 4 හෝ 5 හෝ 6 7 මට ඒ වාහනේ ඒ ඇබ්සලූට් ඕනර්ෂිප් එක කැන්සල් කරලා ඔයාට වාහනේ පොත ඔරිජිනල් එක ලැබෙනවා. ඊට පස්සේ වෙන්නේ ඔයා තමයි ඒකේ ඕනර්ෂිප් එක හැටියට තියෙන්නේ. එතකොට දැන් අපි දැන් මේ ඇවිල්ලා මූල්‍ය කල්බදු. එතකොට දැන් ක්‍රියාකාරී කල්බදු කියලා කියන්නේ තවත් එක් જાතියක්. මේ ක්‍රියාකාරී කල්බදු වල තියෙන වෙනස තියෙන්නේ අර කියන විදිහට ඇබ්සලූට් ඕන රෙජිස්ටර්ඩ් ඕන කතන්දරයක් නෙවෙයි. ඇත්තටම මේකේ ඕනර්ෂිප් එක කොහෙද තියෙන්නේ? ඕනර්ෂිප් එක තියෙන්නේ ලීසින් කම්පැනිමයි. ඒතකොට මේ ලීසින් කම්පැනිම තමයි මොකද්ද කරන්නේ? ඒ ලීසින් කම්පැනිම ඒක නඩත්තුව. ඒක ඉන්ෂුරන්ස් එක. ඒතකොට සියලු දේවල් කරන්නේ ඒගොල්ලෝ. ෆයිනෑන්ස් ලීස් එකදී කල්බදු ලාභියා, කල්බදු හිමියා, ලෙසී මම හැටියට සියලු දේ කරනවා. ක්‍රියාකාරී එකදී ලෙසෝ තමයි මේ සියලු දේවල් කරන්නේ. හැබැයි මම වාහනේ පාවිච්චි කරනවා. ඒකට මම මාසෙකට වාරිකයක් ගෙවනවා. ඒ තමයි ක්‍රියාකාරී කල්බදක්. එතකොට දැන් අපිට මෙහෙම දෙයක් වෙනවා. හැබැයි ක්‍රියාකාරී කල්බද්දක අපි අවුරුදු 3 හෝ 4 හෝ 5 පාවිච්චි කරලා ඉවර වුණාම ඒ වාහනේ අයිතිය ආපහු යන්නේ ලීසින් කම්පැනියට. මූල්‍ය කල්බද්දක අවුරුදු 3 හෝ 4 හෝ 5 ගෙවලා ඉවර වුණාම අයිතිය එනවා ලෙසීට. ඔක තමයි මූල්‍ය කල්බද්දක සහ ක්‍රියාකාරී කල්බද්දක වෙනස. දැන් මේ දෙකටම මිනිස්සු යොමු වෙනවා. දැන් කාට හරි හිතන්න පුළුවන් මම ෆයිනෑන්ස් ලීස් එකක් ගිහලා මට ඒ වාහනේ මම නඩත්තු කරගෙන ගිහිල්ලා අවුරුදු 4න් හෝ 5න් පස්සේ මට ඒකත් ඇවිල්ලා එතනින් එහාටත් මම ඒක කරගෙන යනවා කියන එක ක්‍රමයක්. දැන් සමහර කම්පැනියක් හිතන්න පුළුවන් නෑ මට වාහනයක් අරගෙන ඒක මේන්ටේන් කරගෙන ඉන්ෂුරන්ස් ගෙවාගෙන එතකොට රිපෙයාර් මේන්ටෙනන්ස් ඔක්කොම කරගෙන ගිහිල්ලා ඒක මගේ අපහු කම්පැනි අවුරුදු 5කට පස්සේ තියාගෙන යන එක මට කරදරයක්. මට මොකුත් එපා සියලු දේවල් වෙන කට්ටියක් කරන්න. මම මාසෙකට ගාණක් දීලා මම මගේ කම්පැනි ඩිරෙක්ටර් කෙනෙකුට මම කම්පැනි තවත් කාට හෝ අවශ්‍ය පුද්ගලයෙකුට ලබා දීමක් කරනවා. හරි. අන්න ඒ කියන අනිත් ක්‍රමවේදයට පුද්ගලයන් යොමු වෙනවා. හරිද? ඒක නිසා මේ දෙකම අපිට අත්දකින්නට හම්බ වෙන දෙක. එතකොට තුන්වෙනි ලයින් එක ගත්තොත් ප්‍රාග්ධන බැහැරවීමක් නොවිය. මම මුලින්ම කිව්වේ මගේ අතින් කැපිටල් අවුට්ෆ්ලෝ එකක් එකපාර යන්නේ නැහැ මේ කල්බදු වලට යන නිසා. එතකොට ඒ නිසා ඒක මට වාසියක් හැටියට දකින්න පුළුවන්. මොකද ඒ මුදල මට පුළුවන් පාවිච්චි කරන්න මොකටද? මගේ දිනදා කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා. එතකොට මූල්‍ය කල්බද්ද ගත්තොත් ශේෂපත්‍රය මතත් ක්‍රියාකාරී කල්බද්ද ගත්තොත් ශේෂපත්‍රයෙන් පිටතට තියෙන අයිටමයක් හැටියට සඳහන් කරනවා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ෆයිනෑන්ස් ලීස් එකක් ගත්තොත් ඔයා ඒක පාවිච්චියකට ගන්නවා නම් ඔයා රෙජිස්ටර්ඩ් ඕන නම් ඔයා ඒක ලීස් ඇසෙට්ස් හැටියට බැලන්ස් ෂීට් එකේ රෙකෝඩ් කරනවා. ඒතර ඒකට ගෙවනවා නම් පොලියක් ඒක සඳහන් කරනවා. ඒ සඳහා ඩිප්‍රීසියේෂන් එකක් ඔයා අයින් කරනවා. ඉන්ෂුරන්ස් මේන්ටෙනන්ස් රෙකෝඩ් වෙනවා P&L එකට. ඒ ෆයිනෑන්ස් ලීසස්. ඔපරේටිව් ලීසස් නම් එහෙම දෙයක් නැහැ. ඔයාගේ
බැලන්ස් ෂීට් එකට එක යන්නේ නැහැ. ඒක ලෙසෝගේ බැලන්ස් ෂීට් එකේ තියෙනවා. හැබැයි ඔයා ඒක පාවිච්චි කිරීම සඳහා ගෙවන යම් ඒක P&L එකේ එක්ස්පෙන්ස් එකක් හැටියට ඔයාලට දක්වන්නට පුළුවන්. පස්වෙනි පොයින්ට් එක මෙම ණය නිපැයුම් බහුල වාහන මිලදී ගැනීමේදී භාවිතා කරනවා. යන්ත්‍ර සූත්‍ර උපකරණ මිලදී ගැනීමට භාවිතා කරනවා. හැටියට හඳුන්වන්න පුළුවන්. මොකද දැන් වාහනම විතරක් නෙවෙයි අනිකුත් දේවල් සඳහාත් දැන් අපි ටී ෆැක්ටරි එක සමහර මැෂින් වෙන්න පුළුවන්. ගාමන්ට් ෆැක්ටරි සමහර මැෂින් වෙන්න පුළුවන්. ඒ සඳහා මේ කල්බදු පහසුකම පාවිච්චි කරන්නට පුළුවන්. එතකොට අර 6 වෙනි පොයින්ට් එකේ තමයි කල්බදුලාභියා කිව්වේ නැත්තම් බැංකුවට පුළුවන් ඔපරේටින් ලීස් එකේ නම් වෙනම ගැටලුවක් නැහැ කොහොමද එයාගේ අයිතිය තියෙන්නේ. ෆයිනෑන්ස් ලීස් එකේ නම් ඇබ්සලියුට් ඕනර්ෂිප් එක පාවිච්චි කරලා ඒක ඔක්ෂන් කරලා ඒක විකුණලා ඒ කල්බදු මුදල පියවා ගැනීමේ නීතිමය හැකියාවක් තියෙනවා මේ කියන අවස්ථාවන් වලදී. ඒ ඔපරේටින් ලීසස් එහෙම නැත්නම් ෆයිනෑන්ස් ලීසස් කියන දේ සාකච්ඡා කරගෙන යන අතරතුර මොන හරි ගැටලු තියෙනවද ඔයගොල්ලන්ට? ප්‍රශ්න එහෙම නැත්නම් ඔයගොල්ලන්ට තවත් ඒකට එකතු කරන්න තියෙන දෙයක් තියෙනවද? සුජිත් මට ඇහෙන්නේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? සුජිත් මොන හරි ප්‍රශ්නයක් අහනවද? right මම හිතන්නේ මයික් එක ඕන් වෙලා වගේ අනිත් අයට මොන හරි තියෙනවද ගැටලු? right අපි හිතනවා පැහැදිලි කියලා මොන හරි ගැටලුවක් තියෙනවා නම් සඳහන් කරන්න අපි තවදුරටත් ඉදිරියට යමු. දැන් අපි සාකච්ඡා කරමින් හිටියේ කල්බදු පහසුකම් ගැන. ඊට පස්සේ අපි hire purchase කුලී පිට ගැනීම මේකත් බහුලව දකින්නට හම්බ වෙන මූල්‍ය නිපැයුමක්. මෙතනදී වෙන්නේ ගොඩක් වෙලාවට අපි හිතුවොත් second vehicles එහෙම නැත්නම් සමහර සුඛෝපභෝගී උපකරණ අපි ෆ්‍රිජ් වෙන්න පුළුවන් ටීවී වෙන්න පුළුවන් තවත් භාණ්ඩ වෙන්න පුළුවන් ඒවා අපිට අර එකවර ගෙවන්නේ නැතුව කොටස් වලට ගෙවන්න පුළුවන් ආකාරයට ලබා ගැනීමේ ක්‍රමවේදයක් තමයි මේ hire purchase කියලා කියන්නේ. දැන් මෙතනදී ඇත්තටම ලීස් එක වගේම තමයි මේකේ ඔපරේටින් මෙකනිසම් එක. ෆයිනෑන්ස් ලීස් එකක් වගේම තමයි. right නමුත් මේක ගොඩක් වෙලාවට අර ෆයිනෑන්ස් ලීස් ඇග්‍රීමන්ට් එක යටතේ ෆයිනෑන්ස් ලීස් ඇක්ට් එක යටතේ යන්නේ නැහැ. කන්සියුමර් සර්විසස් කියලා ඇක්ට් එකක් ඒකේ යටතේ තමයි පාරිභෝජන පනතක් යටතේ තමයි මේක සම්බන්ධ වෙන්නේ. මොකද දැන් අරකෙදි තියෙන්නේ ලීසින් ඇක්ට් එකක් නම් මේකේ hire purchase ඇක්ට් එකක් කියලා වෙනම තියෙනවා. ඒතර ඒක තමයි මූලික වෙනසක් තියෙන්නේ. එතකොට මේක අර වගේම ෆයිනෑන්ස් ලීස් එකක් වගේම මේක අපිට බැලන්ස් ෂීට් එකේ දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ සඳහා ගෙවන පොලිය ඒ අනිත් ඒවා P&L එකට එකතු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් VAT එකක් වගේ මොනවා හරි ගෙවනවා නම් ඒවා මේකෙන් අයින් කරගන්න පුළුවන්. එතකොට මේකත් එක්තරා ආකාරයක පාරිභෝගිකයන්ට එහෙම නැත්නම් ණයලාභීන්ට මේ යම් ආකාරයක පහසුවක් තමයි මෙතනත් සිද්ධ වෙන්නේ. නමුත් අර හඳුනා ගැනීම පහසුව සඳහා ගත්තොත් අපි මුලින්ම ඉගෙන ගන්නවා ෆයිනෑන්ස් ලීස් එකක් තියෙනවා ඔපරේටින් ලීස් එකක් තියෙනවා. ඒක තමයි ලීසස් හැටියට යන්නේ. hire purchase කියලා hire purchase act එක යටතේදී යන තවත් ප්‍රොඩක්ට් එකක් තියෙනවා. ඒක ගොඩාක් වෙලාවට ඔපරේට් වෙන්නේ ෆයිනෑන්ස් ලීස් එකක තියෙන ලක්ෂණම තමයි මෙතනදී තියෙන්නේ. අපි නිකන් වෙනසකට ගත්තොත් අපි අලුතෙන් වාහනයක් ගන්නවා නම් අපි ෆයිනෑන්ස් ලීස් එකකට සෙකන්ඩ් හෑන්ඩ් වෙහිකල් එකක් යනවා නම් කුලී පිටි ගැනීමටත් යනවා. මොකද අර VAT එකේ ඇඩ්වාන්ටේජ් එකක් ගන්න පුළුවන් මේ hire purchase එකට යනකොට කියන අදහස පාවිච්චි අපි ඊළඟට අපි යනවා මයික්‍රෝ ෆයිනෑන්ස් ශුද්‍ර මූල්‍ය ණය. දැන් මේකේ අපි කෙටියෙන් තමයි මේක සාකච්ඡා කරන්නේ. මොකද දැන් අපි ගත්තොත් ඩෙවලොප්මන්ට් ෆයිනෑන්සින් වලදී අපි වෙනම සෙක්ෂන් එකක් නෑ. ඒ කියන්නේ එක දවසක් අපි මිඩංගු කරලා ඉගෙන ගන්න දෙයක්. මෙතනදී අපි එක ප්‍රොඩක්ට් එකක් හැටියට මේ ශුද්‍ර මූල්‍ය ණය මයික්‍රෝ ෆයිනෑන්සින් කියන එක ඉගෙන ගන්න බලන්න. දැන් මෙතනදී වෙන්නේ
අපි සාමාන්‍යයෙන් පාරිභෝගිකයන් වර්ගීකරණය කරන්න ගියාම අපිට එනවා එක කොටසක් ශුද්‍ර මූල්‍ය ව්‍යවසායකයන්. ඒ කියන්නේ දුප්පත්කමේ අපි හිතමුකෝ දරිද්‍රතා රේඛාවේ පහළම ඉන්න කට්ටිය. යම් කිසි පුද්ගලයන්ට ණය අවශ්‍යතාවයක් වෙනවා. හැබැයි ඒ නව අවශ්‍යතාවය වෙන්නේ ඒගොල්ලෝ යම් කිසි නිෂ්පාදනයක් කරන කට්ටියක් වෙන අවස්ථාවක තමයි ශුද්‍ර මූල්‍ය කියන දේ කරලියට එන්නේ. දැන් අපි ගත්තොත් ව්‍යවසායකයෝ වර්ග කුඩා ව්‍යවසායකයෝ නැත්නම් ශුද්‍ර ව්‍යවසායකයන් එහෙම නැත්නම් මධ්‍යම පන්තික ඉහළ පන්තියේ ව්‍යවසායකයන් ඒ විදිහට කෑලි කෑලි වලට කඩා ගන්න පුළුවන්. දැන් මෙතනදි වෙන්නේ ඊටාම පහළ මට්ටමේ ඉන්න දුප්පත්කමේ අර අපි කියන දුප්පත්කමේ මොන හරි රේඛාවකින් පහළ එතකොට වෙනම ආයතන බැංකු වලින් නොබලන අවස්ථාවක අන්නේ කොටසක් ફોકસ කරගෙන කරන ණය මුදලක් තමයි ශුද්‍ර මූල්‍ය ණය කියලා කියන්නේ. දැන් මෙතනදී ණය පමණක් නෙවෙයි. දැන් ණය ලබා දීම වෙන්න පුළුවන්. ඉතිරි කිරීම වගේ දේවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්ෂුරන්ස් වගේ දේවල් රක්ෂණ වගේ වෙන්න පුළුවන්. මේ සියලුම පහසුකම් මේ පුද්ගලයන්ට අදාළයි. ඒ වගේම තමයි ණය ලබා දීමෙන් ඔබට ගිහිල්ලා කොහොමද මේ ණය පාවිච්චි කරන්නේ? කොහොමද ව්‍යාපාරයක් ඊළඟ ලෙවල් එකට අරගෙන එන්නේ? කොහොමද වෙළඳපොළ කළමනාකරණය කරන්නේ? කොහොමද අනිත් පැත්තට එක ගණදෙනු එහෙම නැත්නම් අපි කියන ඔය negotiations වගේ දේවල්. ඒ වගේ මුදල් ණය වලින් ඔබට ගිය අනිකුත් පහසුකම් මේ ක්‍රමවේදය තුල අපි ලබා දෙනවා. දැන් මේක කරන්නේ ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ අහලා ඇති බැංකු වලත් යම් ප්‍රමාණයක් කරනවා, මූල්‍ය නොවන ආයතනත් කරනවා. එහෙම නැත්නම් NGO වගේ ගත්තොත්, ඉන්ටර්නැෂනල් NGO ගත්තත්, සමුපාකාර ගත්තත්, එහෙම නැත්නම් විශාල ප්‍රමාණයක කොට්ටාසයක් එකතු වෙලා තමයි මේක කරන්නේ. දැන් අපි ගත්තොත් සර්වෝදය ඒගොල්ලෝ මයික්‍රෝ ෆයිනෑන්සින් ලෝන්ස් කරන අය. කොහොමද මේක කරන්නේ? ඒගොල්ලෝ කරන්නේ අපි හිතුවොත් යම් ආකාරයක සුළු එහෙම නැත්නම් ශුද්‍ර ව්‍යවසායකයන් ඉන්නවා කියලා ඒගොල්ලෝ කාණ්ඩ හැටියට හැදෙනවා. මුලින්ම 5ක් 10ක් කාණ්ඩයක් ටීම් එකක් ගෲප් එකක්. එතකොට ඒ ගෲප් එකේ කට්ටිය අප වෙනවා එයා ණයක් ලබා ගන්න. මුලින්ම යම් කිසි සේවිං එකක් ඉතිරි කිරීමක් සම්බන්ධ වෙනවා. ඉතිරි කිරීමට අනුව ණය ලබා දෙනවා. තව ටිකක් කල් යනකොට ඉතිරි කිරීමටත් වඩා වැඩිපුර ණය ටිකක් ලබා දෙනවා. තව ටිකක් කල් යනකොට තනි ණය ලබා දෙනවා. ඒ කියන්නේ දැන් මේගොල්ලෝ අපි ක්‍රමවේදයක් කරහා අර අපි කියන විදිහට ණයලාභියා පරිපූර්ණ කරන තත්යකට ගේනවා. මුලින්ම දැන් ණයක් දුන්නම සමහරට එයා දන්නේ නැහැ මොකද්ද ඉතුරු කරන්නේ. කොච්චර මුදලක් මම තියාගන්නවද කාර්ක ප්‍රාග්ධනයට. කොච්චර මුදලක් මම තියාගන්නවද මගේ පරිභෝජනයට. කොච්චර මුදලක් මම තියාගන්න අනාගත අවශ්‍යතා සඳහා. කොච්චර මුදලක් මට අවශ්‍ය වෙනවද මගේ පවුලේ ස්ටෑන්ඩඩ් එක වැඩි කරන්න. ඒ වගේ දේවල් පවා අපි මුලින් කියලා දෙනවා. දැන් එහෙම කරලා දීලා තමයි මේගොල්ලෝ ටිකෙන් ටික ලැඩර් එකේ උඩට අරගෙන එන්නේ. දැන් මෙතනදී තියෙන තවත් වාසියක් තමයි අපි මේ කාණ්ඩායමක් ගෲප් එකක් වගේ හැදෙනකොට එක පුද්ගලයෙක් වෙනුවෙන් අනිත් පුද්ගලයෝ මෙතනදී අප වෙනවා. එක පුද්ගලයෙක් අනිත් පුද්ගලයෙක් ගෙවුවේ නැත්නම් ඒගොල්ලෝ මෙයා අපේ පියර් ප්‍රෙෂර් එකක් වගේ. ප්‍රෙෂර් වෙනවා. මෙයා ඔයා ගෙවන්නේ ඔයා ගෙවුවේ නැත්නම් අපේ මුළු ගෲප් එකට මේක හොඳ නැහැ. ඒ වගේ අපිට වාසියක් එනවා මේ මයික්‍රෝ ෆයිනෑන්සින් ලෙන්ඩින් වලදී. දැන් එහෙම කරන්නේ තනියම බැංකුවකට ගන්න තියෙන රිස්ක් එක අවම වෙනවා මේකට ගෲප් ලෙන්ඩින් හින්දා. පියර් ප්‍රෙෂර් එක හින්දා. NGO එකක් ඇවිල්ලා සපෝට් කරන හින්දා. රයිට් ඒක නිසා මේ ශුද්‍ර මූල්‍ය ණය කියන එක යම් ප්‍රමාණයකට ලංකාවේ බහුලව නැතත් ඩෙවලොප් වෙවි යන ප්‍රොපොසිෂන් එක. දැන් අපි සමහරවිට බැංකුව හැටියට ගත්තොත් HNB වගේ විශාල ප්‍රමාණයෙන් මේ මයික්‍රෝ ෆයිනෑන්සින් සෙක්ටර් එකට ගිය පෞද්ගලික බැංකුවක්. අනිකුත් පෞද්ගලික බැංකු මම හිතන්නේ ඒ තරම් නොගියත් ඒගොල්ලෝ නියම ව්‍යාපෘති හැටියට පයිලට් ප්‍රොජෙක්ට්ස් හැටියට මේක කරගෙන යනවා. දැන් මේකේ සමහර වෙලාවට කට්ටියට කියන්න පුළුවන් මේගොල්ලෝ ණය ගන්නවා ගෙවන්නේ නැහැ. මේගොල්ලන්ට ණය ප්‍රදාන විතරයි.
මේක ලාභදායක නැහැ. ඒ කියන ගොඩක් ඒවා මිත් එකක්. වැරදි මති මතාන්තර. මේක ඇත්තටම CSR එකක් නෙවෙයි. මේක ලාභ ලබන්න බැරි කතන්දරයක් නැහැ. මේක මේ ඇත්තටම මේ තාන හැටියට යන ඒවා නෙවෙයි. right? මේක අනිකුත් ණය වගේම වෙළඳපළක් හැටියට ඇති කරලා ලාභදායකත්වයක් ඇති කරන හැටියට කරගෙන කරන්නට පුළුවන් ණය ක්‍රමවේදයක්. එතකොට ගොඩක් වෙලාවට අපිට මේක අපි දකින්නේ සමහර පාස් පේපර්ස් වලදී අපෙන් අහනවා කෙටි සටහන් ලියන්න. ඒ කෙටි සටහන් ලියන්න එනකොට මෙන්න මේ වගේ එකක් අපිට වැදගත් වෙන්නට පුළුවන්. right. මම කෙටියෙන් තමයි මේක සඳහන් කරේ මොකද මම කිව්වේ දීර්ඝව මේක සඳහන් කරන්න ගියොත් යම් ලොකු වෙලාවක් ගත වෙන නිසා. මොනවා හරි ගැටලු ප්‍රශ්න නැත්නම් මේ සම්බන්ධයෙන් තවත් දැනුවත් වීම අවශ්‍යයි. ඔයගලන්ට ප්‍රශ්න අහන්න පුළුවන්. නැත්නම් ඔයගලන්ට ටෙක්ස්ට් එකක් දාන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්න තියෙනවද ඔයගලන්ට? නෑ සර් පැහැදිලි. ස්තුතියි සුරාජ්. අනිත් අයට මොනවා හරි ගැටලු තියෙනවා නම් මාව දැනුවත් කරන්න. දැන් අපිට මේ ටෙක්ස්ට් එකක් දාන්න බැරි නම් ගැටලු තියෙනවා නම් මොකද මේවා මේ අර පොඩි දේවල් තමයි. නමුත් අපිට වටිනාකමක් තියෙනවා. මොකද පේපර් එකට සාමාන්‍ය ලකුණු 4ක 5ක ප්‍රශ්නයකට මේක යොමු වෙන්නට තියෙන සම්භාවිතාව වැඩි නිසා. අපි ඉදිරියට යමු. දැන් ඊළඟට අපිට දෙයක් තමයි syndications. මොනවද මේ syndication කියලා කියන්නේ? ඒකත් එක්තරා ආකාරයක ණය වර්ගයක්. දැන් මම උදාහරණයකින් පැහැදිලි කරන්නම්. අපි මෙහෙම හිතන්න. දැන් අපිට හම්බ වෙනවා විශාල ප්‍රමාණයේ ව්‍යාපෘතියක්. අපි හිතමු හයිවේ එකක කොටසක්. එහෙම නැත්නම් හාබර් එකක්. නැත්නම් එයාපෝට් එකක්. දැන් ඒ වගේ ව්‍යාපෘතියක් කරන්නට ගියාම අපි හිතමු ඒකේ මූල්‍ය නැත්නම් ඔය අපි කියන ලයිට් රේල්වේ රේල්වේ සිස්ටම් මිලියන බිලියන 5ක 6ක ව්‍යාපෘතියක් වෙන්න පුළුවන්. හැබැයි දැන් ওই බිලියන 5ක් 6ක් වුණාම ඒ අදාළ ව්‍යවසායකයා බැංකුවකට කතා කරලා කරන්න යනකොට මොකද වෙන්නේ? ඒ බැංකුවෙන් සමහර වෙලාවට ඒ ණය සම්පූර්ණ මුදල ලබා දීමේ නොහැකියාවක් තියෙන්නට පුළුවන්. හේතුව බැංකුවේ තියෙන සම්පූර්ණ ප්‍රාග්ධනයට සම්බන්ධයි ඔය අපි ණය ලබා දීමේ ක්‍රියාවලිය. එතකොට අපි ගාව අපි හිතමුකෝ බැංකුවක තියෙන ප්‍රාග්ධනය බිලියන 10යි නම් අපි තව ඉදිරියේදී ඉගෙන ගන්නවා එක පාරිභෝගිකයට යන්න පුළුවන් උපරිම ණය සීමා 30යි. මූල්‍ය මණ්ඩලයේ අනුමැතිය අනුවත් අපි තුමු 30ක් 35. එතකොට බිලියන 3ක් 3.5ක් වගේ පුළුවන් බිලියන 10ක් කැපිටල් එකක් තියෙනකොට. දැන් බිලියන 7ක් තියෙන කෙනෙකුට ණය රික්වයර්මන්ට් එකක් තියෙන වෙලාවක අපිට මේක දී ගන්න බෑ. එහෙනම් අපි මොකද කරන්නේ? අපි බලනවා බැංකු කීපයක් එකතු වෙලා මේ ණය කොහොමද අපි ලබා දෙන්නේ අර කියන ව්‍යවසායකයාට. ඒකෙදි කාරණා කීපයක් බලාපොරොත්තු වෙනවා. එකක් තමයි අර බැංකුවක තියෙන ප්‍රාග්ධන අපි කියනවා limitations. එහෙම නැත්නම් සීමාවන්. කොහොමද කළමනාකරණය කරගනිමින් ණය ලබා දෙන්නේ? එක. දෙක තමයි තා විශාල ණය මුදලක් එක පුද්ගලයෙකුට දුන්නට පස්සේ අපේ බැංකුවට තියෙන සංකේන්ද්‍ර අවදානම අවම කර ගැනීම සඳහාත් ඒ සංකේන්ද්‍ර අවදානම බෙදා ගැනීමක් කරන බැංකු කීපයක් එකතු වෙලා. දෙක. තුන්වෙනි එක තමයි මේක තියෙන සංකීර්ණතාවය වැඩි වෙන්න පුළුවන් මේ වගේ ලොකු ලෝන් එකක. බිලියන 10ක් විතර ඔක ණය මුදා හැරීමේදී පසු විපරම් කිරීමේදී එතකොට අර කියන තරම් ලේසි නෑ. බිලියන එකක් හැන්ඩල් කරනවා වගේ බිලියන 10ක ණය. එතකොට බැංකු කීපයක් එකතු වුණාට පස්සේ අපි ටීම් එකක් ෆෝම් කරලා right arrange කෙනෙක් ඉන්නවා. එයා කෝඩිනේට් කරනවා on behalf of all banks. එතකොට අර කියන පහසුකමක් තියෙනවා. අර කියන අවදානම අඩුවීමක් සිද්ධ වෙනවා. සංකීර්ණතා අවම වීමක් සිද්ධ වෙනවා. මොකද කට්ටියක් එකතු වෙලා කරනවා. හතර වෙනුව මෙහෙම කියන්න පුළුවන්. අනිත් එක තමයි එක එක ශක්්‍යතාවයන් දක්ෂතාවය තියෙන අපේ බැංකුවට. දැන් එක බැංකුවක් they are very good at project lending. තව බැංකුවක් import export.
තව බැංකුවක් cash flow management. තව බැංකුවක් advisory services. තව බැංකුවක් working capital management. එතකොට දැන් මොකද කරන්නේ? දැන් මේ වගේ ලොකු ප්‍රොජෙක්ට් එකක ඒ හැටියට කොටස් බෙදා ගන්නත් පුළුවන්. දැන් මේ බැංකුව අපි තුමු import export එකේ ගොඩක් හොඳයි නම් ඒ කියන්නේ යාගේ counter parts හැමතැනම තියෙන පිළිගත් ඒවා නම් මේ අදාළ ව්‍යාපෘතියට අවශ්‍ය කරන import export වගේ දේවල් ඒ බැංකුව හරහා ක්‍රියාත්මක වෙනවා. එතකොට එයා ගොඩක් වෙලාවට ફોකස් කරන්නේ ඒ පැත්ත. මම ටර්ම් සයිඩ් එකේ මම ප්‍රොජෙක්ට් ෆයිනෑන්සින් ගොඩක් හොඳයි නම් අන්න මම මේ පැත්තේ මගේ පාර්ට් එක කරනවා. දැන් අපි ලබා දෙන ණය මුදල නිකන් කොටස් වලට බෙදාගෙන තමුන්ට හැකියාව තියෙන විදිහට ආවේනිකව ලබා ගන්න. හැබැයි ඒ අවශ්‍ය කරන arranger fee එහෙම නැත්නම් syndication fee ඒවත් තියෙනවා. ඒ වගේම තමයි දැන් මේ අදාළ වලට ගෙවීම සිද්ධ වෙනකොටත් අර කියන consortium එක හරහා තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. නැත්නම් දැන් අපි හිතමුකෝ import export කියලා යා කොහොම settle වෙලා යා ගිහිල්ලා අපිට මොකුත් නැති වෙන්නේ නැහැ. අපි මම 5ක් හෝ 6ක් බැංකුව එකතු වෙලා consortium එකක් හදලා ඒකේ lead arranger කෙනෙක් ඉඳලා negotiator කෙනෙක් ඉඳලා ඒ සියලු දේවල් ණය ලබා දීම මෙහෙවීම සුපරීක්ෂණය අපසු ගෙවීම ඒ සියලුම දේවල් ඒ හරහා සිද්ධ වෙනවා. ලාභයක් ආවොත් එහෙමයි පාඩුවක් ආවොත් අපි සියලු බැංකු දරා ගන්න ප්‍රමාණයට. ඒතර දැන් අන්න ඒ ආකාරයේ ලක්ෂණ සහ පහසුකම් තියෙන ක්‍රමවේදයක් තමයි මේ loan syndication එක සාකච්ඡා කියලා හඳුනා ගන්න. මම හිතනවා පැහැදිලි ඇති කියලා. මොනවා හරි ගැටලු තියෙනවද? මොකද මේක ටිකක් අපිට එදිනදා බැංකුකරණයේදී වැඩි වශයෙන් දකින්නට ලැබෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ගේ බැංකුවක corporate financing department එකේ project financing department එකේ වගේ මෙන්න මේ ආකාරයේ ණය නිකුත් කරනවා එහෙම නැත්නම් ණය මෙහෙවනවා ඇති. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කියන්නේ. එතකොට සර් දැන් ඔය වගේ ලෝන් එකක් දෙද්දී බැංක් එකද ඒක කෝඩිනේට් එක බැංක් එකක්ද කෝඩිනේට් කරලා ඉවරලා ඒවා නෙගෝෂিয়েට් කරලා කරන්නේ නැත්නම් කවුරු හරි අපි ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් වගේ ඉඳලා එයාලා බැංක් කෝඩිනේට් කරලා එහෙමද කරන්නේ? right සුරාජ් හොඳ ප්‍රශ්නයක් අහන්නේ. අපි උදාහරණයක් ගත්තොත් A B C D කියලා බැංකු හතරක් ගත්තොත් මේ බැංකු හතරෙන් මුලින්ම කරන්නේ අපි හිතමු බිලියන 10ක ණයක් නම් අපි හිතමු බිලියන 2.5 හෝ 3.2 හැටියට අපි කියන මෙන්න මේ කොම්පොනන්ට් අපි කරනවා. එතන මෙන්න මේ ඒරියාස් අපි කරනවා. කියලා මූලිකවම ආවහම අපි හිතමු දැන් මේ බැංකු හතරෙම නියෝජිතයන්ගේ නැත්නම් කමිටි එකක් එනවා. ඒ කමිටි එකේ ලීඩර් කෙනෙකුත් ඉන්නවා. arrange කෙනෙක් කියලා හිතන්න. ඒතර ඒ කමිටි එක තමයි අර ප්‍රොජෙක්ට් එකත් එක්ක අපි කෝඩිනේට් කරන්නේ. දැන් ඒක මම පැහැදිලිව කියනවා. උදාහරණයකට දැන් අපි ප්‍රොජෙක්ට් ෆයිනෑන්සින් විතරයි නම් මම දෙන්නේ. ඒතර මට ලොකු ගැටලුවක් තියෙනවා. මගේ ලෝන් එක කොහොමද රීපේ වෙන්නේ? මොකද කෑෂ් ෆ්ලෝ එක මට එන්නෙම නැහැ නේද? එතකොට මොකද කරන්නේ? අර අපි සමහරට consortium account එකක් වෙන්නත් පුළුවන් අපි හදාගන්නේ. බැංකු හතරටම පොදු. ඒ හතරටම තමයි cash flow එක ඒ consortium account එකකට තමයි මුදල් එන්නේ. ඒ එතනින් තමයි මේවට බෙදී හරීමක් සිද්ධ වෙන්නේ. නැත්තම් කාට හරි කියන්න පුළුවන් දැන් මම term loan එක දෙනවා. මගේ payment එක විතරයි මට කිසිම වෙන ආදායමක් නැද්ද? නෑ. එහෙම වෙන්න බෑ. අපි හතර දෙනා එකතු වෙලා ණය බෙදා ගන්නවා වගේම ප්‍රතිලාභ බෙදා ගැනීමත් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අලාභත් හතර දෙනාටම common. නැත්තම් මම import export මගේ ටික වැඩේ කොට කියලා මම නිකන් ඉන්න බෑ. consortium agreement එකේ හතර දෙනා හෝ යම් කිසි කමිටියක් කිසි පුද්ගලයෙක් නායකත්වය අරගෙන එයා තමයි බැංකු හතර වෙනුවෙන්ම අර කියන negotiator arrange වෙන්නේ. හැබැයි සමහර වෙලාවට ඔය arrange fee එකක් දෙනවා යන්නට පුළුවන් ඒ විශේෂ රෝල් එක කරන පුද්ගලයාට හෝ බැංකුවට. මොකද දැන් එයා අනිත් අය වෙනුවෙන් arrange කරනවා ඒකටත් යම් කිසි වෙනම fee එකක් තියෙනවා. තව syndication fee එකක් තියෙනවා ඒක හතරට බෙදෙන අවස්ථා තියෙනවා. ඊළඟට ආවේනිකව අපි ගන්න රිස්ක් එකට අදාළව අපිට ප්‍රතිලාභات ලැබෙනවා. ඊට අමතරව අපි ටීම් එකක් හැටියට මේක ඔපරේට් වෙනවා. සමහරවිට අපිට පුළුවන් consortium account එකක් අපි වෙනම හදාගෙන ඒකට සියලුම cash flow අරගෙන එතනින් ලබා ගන්න ලාභ බෙදා ගැනීමක් සිදු කරන්නටත් පුළුවන්. මොකද මේ මොනිටර් කරන එකත් ඒකට බැංකු හතරටම ට්‍රාන්ස්පරන්ට් වෙන විදිහට සිදු කර ගන්නට පුළුවන්. දැන් මෙතන තියෙන අර ගැටලුව තියෙන්නේ අර සුරාජ් අහනවා වගේ සමහරලාට එක ආයතනයකට එහෙම නැත්නම් එයා කිසිම දෙයක් දන්නේ නැතුව සල්ලි ටික ඇදලා පැත්තකටලා ඉන්නවද? නෑ එහෙම වෙන්නේ නෑ. හතර දෙනෙක් හෝ පස් දෙනෙක් හෝ ඒ ඔක්කොම negotiate කරගෙන තමයි එකතු වෙලා තමයි මේ සම්බන්ධ තීරණ ගන්න. හැබැයි එතනදී සමහර වෙලාවට negotiation power එක වැඩිම කෙනාට යම් advantage එකක් තියෙන්න පුළුවන්. දැන් උදාහරණයකට ගත්තොත් දැන් මට අපි හිතමු consultancy මගේ බැංකුවේ කරේ නැත්නම් ඒ consultancy එක හොඳටම කරන බැංකුවට ඒ අදාළ consultancy fee එකෙන් වැඩි ප්‍රමාණයක් එතෙන් යෑමේ හැකියාවක් තියෙනවා. මොකද එයාගේ resources එතෙන්ට යන නිසා.
එතකොට මම ප්‍රොජෙක්ට් ෆයිනෑන්සින් කරනවා නම් එතකොට ප්‍රොජෙක්ට් ෆයිනෑන්සින් එකේ වැඩි ප්‍රමාණයක් මම කරනවා නම් ඒ මම යොදන මුදලට මට යම්කිසි ප්‍රතිලාභය අනිත් බැංකු වලට වඩා වැඩි ලැබීමේ හැකියාවක් විතරක් තියෙනවා. ඒ ඔක්කොම අර කන්සෝටියම් එකත් හදනකොට ඒ තියෙන ඇග්‍රීමන්ට් එකේ අපි නෙගෝෂিয়েට් කරන කොහොමද ප්‍රොෆිට් ෂෙයා වෙන්නේ කොහොමද ඉන්කම් එක ෂෙයා වෙන්නේ කියලා. අපි දාන රිස්ක් එකට අපි හැපි නම් විතරයි අපි කන්සෝටියම් එකට යන්නේ. එහෙම නැත්නම් අපි සමහරලාට ඒක ඉදිරිපත් වෙන්නේ නැහැ. අපි කියනවා නෑ අපිට අපේ රිස්ක් ඇපටයිට් එක ඒක නැහැ. අපි එතනින් එහාට එහෙම නැත්නම් අපි මූව් වෙනවා. අපි මේකට වෙන ඕගොල්ලෝ තව පාර්ට්නර් කෙනෙක් හොයාගන්න. ඒ ආකාරයේ arrangement එකක් තමයි එතනදී තියෙන්නේ. සුරාජ් පැහැදිලිද? පැහැදිලි සර්. thank you. අනිත් අයට මොන හරි ගැටලු තියෙනවද? වත්සලා, උදේශිකා, තනුජ ඔයගලන්ට මොන හරි ගැටලු තියෙනවද? right okay. අපි තව ඉදිරියට move වෙමු. ඊට පස්සේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ තියෙන අර සුරාජ් අහපු සමහර වලට සමහර ටිකුත් මේ තියෙන්නේ syndicate manager lead arranger agent එක නම් වලින් තියෙනවා. මොකද ගොඩක් වෙලාවට මේකේ coordinator කවුද කියන දේ අනුව. එතකොට එයාගේ වගකීම තමයි මෙන්න මේ වගේ දේවල් මුදල් රැස් කිරීම අයිතාද බෙදා යැවීම අදාළ දත්ත සපයා දීම වගේ ඔය ලීඩ් එහෙම නැත්නම් ලීඩර් සින්ඩිකේටර් කියන කෙනා යටින් සිද්ධ කරනවා. ඒකට එයාට වෙනම ෆී එකක් තියෙනවා. බට් ඒ රිස්ක් එක සහ රිවෝඩ් එකම ආකාරයට බෙදලා යන විදිහට තමයි සිද්ධ වෙන්නේ. right. ඊළඟට අපි යමු තවත් විශේෂිත ණය වර්ගයක් අපිට හම්බ වෙනවා. ඒකට අපි කියනවා ප්‍රොජෙක්ට් ලෝන්. එහෙම නැත්නම් ඩෙවලොප්මන්ට් ලෝන්. ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ලෝන්. ඔයගොල්ලෝ අහලා ඇති ප්‍රොජෙක්ට් ලෝන් කියලා කියනවා. නැත්නම් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එහෙම නැත්නම් ඒ විවිධ නම් වලින් සාකච්ඡා කරනවා. දැන් මේක මොකක්ද මේ ප්‍රොජෙක්ට් ලෝන් එකක් කියලා කියන්නේ? අපි අත්දකින්න විදිහට මොනවද ඕගොල්ලන්ගේ උදාහරණයක් අපි සාකච්ඡා කරමු. දැන් මේක ටිකක් අපි එකපාරම මෙතෙන්ට එන්නේ නැතුව ඕගොල්ලෝ දකින්න විදිහට මොකක්ද මේ ප්‍රොජෙක්ට් ලෝන් එකක්? මොකක්ද මේ ව්‍යාපෘති ණයක් කියලා කියන්නේ? හේමාලි කියන්න බලන්න. දුලිප් චරිත මොනවද අදහස් ඕගොල්ලන්ගේ? මොකද්ද මේ ව්‍යාපෘති ණයක් නැත්නම් ප්‍රොජෙක්ට් ලෝන් එකක් කියලා කියන්නේ? කිසියම් ව්‍යාපෘතියක් කරද්දී ඒකට දෙන ණයක්. මොකද්ද ඇහුන්නේ? කිසියම් ව්‍යාපෘතියක් කරද්දී කරගෙන යද්දී ඒකට අවශ්‍ය මුදල් ලබා ගන්න ණයක්. ඔව් ටිකක් හරි. දැන් අපිට අර මොකක් හරි ව්‍යාපෘතියක් ඒ කියන්නේ දැන් අපි පටන් ගන්න අවශ්‍ය ප්‍රාග්ධනය ලබා දෙන ණය. අන්න හරි. ගොඩක් හරි. සුරකින්මට පමණක් බර තබන්නේ නැතුව ව්‍යාපෘතියට දෙවුමක් කරලා ලබා දෙන්න. හරියට හරි. හරි හොඳ උත්තර තියෙනවා චාමික වාර්ත හරි cash flow based right. එතකොට දැන් හරි උත්තර ඔයගොල්ලෝගෙන් ආවා. දැන් ඒ කියන්නේ දැන් අපි දැන් ව්‍යාපෘති ණයක් වෙනකොට අර අපි කියනවා වගේ දැන් සුරකුමක් මත එහෙම නැත්නම් ඒ අදාළ පාරිභෝගිකයාගේ ශේෂ පත්‍රය එහෙම නැත්නම් ඒ පාරිභෝගිකයා කලින් අවුරුදු වල ණය ගෙවලා තියෙන විදිහ අන්න ඒව මත පදනම් වෙලා නෙවෙයි මේ අපි සාකච්ඡා කරන්නේ. දැන් අර චාමික කිව්වා වගේ එකක් තමයි cash flow එක. මූල්‍ය ප්‍රවාහ කොහොමද? ඊළඟට දැන් අපි අර අනිත් මේ සඳහන් කරා වගේ ඒ ව්‍යාපෘතියක ශක්තිතාවය වගේ දෙයක්. එතකොට සුරකුම මතම නැති කියන අදහස් ටිකක් එක්ක එන එකක් තමයි මේ ව්‍යාපෘතිය කියලා කියන්නේ. දැන් අපි දැනට ව්‍යවසායකයෙක් ඉන්නවා. ඒ ව්‍යවසායකයා අපි හිතමු හෝල්සේල් ට්‍රේඩර් කෙනෙක්. එයා බයින් ඇන්ඩ් සෙලින් අරගෙන ව්‍යාපෘතියක් එන්න නැත්නම් එයා ඉම්පෝර්ට් කරන තැනකින් ගන්නවා වෙන්න පුළුවන්, පිට මාකට් එකෙන් ගන්නවා කියන මහා පරිමාණයෙන් එයා ස්ටෝක් කරනවා. ඊට පස්සේ එයා ඒක විකුණනවා තවත් ඩිස්ට්‍රිබියුටර්ස්ලා ටිකකට. ඕක තමයි මෙයාගේ බිස්නස් එක. දැන් මේ පුද්ගලයා එනවා සුපර් මාකට් එකක් දාන්නට. ඉඩමක් අරගෙන ඒකේ සුපර් මාකට් එක ගහලා තොග රැස් කිරීමක් කරලා එතනදී අපිට යම් ආකාරයක බිස්නස් එකක් කරන්න. දැන් මෙන්න මේ ආකාරයේ ව්‍යාපාරිකයෙක් මේ විදිහට ව්‍යාපෘතියක් අරගෙන ආවහම අපිට ඕක බලන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි දැන් අර එයා existing customer කෙනෙක්. එහෙම නැත්නම් හොඳ ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. wholesale trading හොඳටම කරන කෙනෙක්. ඒතරම් මූල්‍ය ප්‍රවාහ තියෙනවා. එහෙමනම් අන්න ඒක බලලා මට මිලියන 50ක් අනුමත කරන්න පුළුවන් කියලා මට එක ක්‍රමයක් තියෙනවා. මොකද දැන් balance sheet හොඳයි, P&L හොඳයි, cash flow හොඳයි. ඒක බලාගෙන කරන ක්‍රමවේදයක්. එහෙම කරොත් ඒ ව්‍යාපෘති නෑ නෙවෙයි. ඇයි? සුරුකුම බැලුවා කිව්වා මම. existing cash flows මම බැලුවා. එයාගේ good track record එකක් කිව්වා. balance sheet හොඳයි කිව්වා. හරි? ඉස්සර හොඳයි කිව්වා.
ඒක නිසා මම අලුත් එක කරනවා කියලා කිව්ව ගමන් ඒක ව්‍යාපෘති නෙවෙයි. එහෙනම් ව්‍යාපෘති කියන්නේ රයිට්. මොකක්ද ඔයාගේ ව්‍යාපෘතිය? මොකක්ද කොහොමද ලෑන්ඩ් ප්‍රෙපරේෂන් එක? කොහොමද ගොඩනැගිල්ල? එතකොට ඒකට යන කාරක ප්‍රාග්ධානය, කස්ටමර්ස්ලා කවුද? සප්ලයර්ස්ලා කවුද? කම්පිටිෂන් එක මොකක්ද? නැත්නම් පාරිසරික තත්ත්වයන් කොහොමද? කළමනාකරණ තත්ත්වයන් කොහොමද? ටෙක්නිකල් තාක්ෂණික තත්ත්වයන් මොනවද? නීති තත්ත්වයන් මොනවද? ඒ හැම එකක්ම අපි වෙන වෙනම බලනවා මේ ව්‍යාපෘතියක් හැටියට හිතලා. බිඳුවෙන් පටන් ගන්න අපි කොහොමද මේක කරන්නේ? අපේ මිලියන 50යි. ඔයාගෙන් කොච්චරද? ටෝටල් ඉන්වෙස්ට්මන්ට් එක කොච්චරද? ඒකේ පේබැක් එක මොකද්ද? NPV එක මොකද්ද? රයිට්? දැන් මේ ඒකට අපි පාවිච්චි කරන අපි කියන වෙළඳපළ එහෙම නැත්නම් වෙළඳ උපාය මාර්ගින් මොනවද? රයිට්? මොකද නිකන් සුපර් මාකට් එකක් දාලා නිකන් සබයි වෙන්න බෑ. කාර්ගිස් තියෙනවා, කීස් තියෙනවා, ලාෆ් තියෙනවා, ස්පා තියෙනවා. දැන් ඒවත් එක්ක කම්පීට් කරන එක්කෙනෙක්ද ඔයා? එහෙම නැත්නම් ඒවත් එක්ක කම්පීට් කරන්නේ නැහැ කියලා කිව්වොත් ඔයා කොහොමද ඒ වගේ දෙයක වඩා අඩු ප්‍රමාණයක සහ තොග එහෙම නැත්නම් සාමාන්‍ය කඩේකට වඩා වැඩි ප්‍රමාණයක ඔපරේට් වෙන්නේ? මොකක්ද ඔයාගේ මාකටිංగ్ ස්ට්‍රැටජි එක? සේල්ස් ස්ට්‍රැටජි එක? ඒතර අන්න ඒ විදිහට ඒ ව්‍යාපෘතිය වෙනම එහෙම සාකච්ඡා කරනවා. දැන් සුරුකුම yes land එක ඕනේ. land building. ඔන්න හැදෙනකන් අපිට සුරුකුම අඩුයි. ඒ වගේම cash flow එක පළවෙනි මාස 6 12 ඊළඟ අවුරුද්ද 2 ඒකක් බලනවා කොහොමද අලුතෙන් හදලා ඉස්සරහට ව්‍යාපෘතියක් ගොඩනගන්නේ ඒකෙන් මුදල් එන්නේ කොහොමද? ඒ වගේ එකක් තමයි අපි කියන්නේ ව්‍යාපෘති ණය කියලා කියන්නේ. ඒතර දැන් සාමාන්‍ය ණයක් කරනවට වඩා ව්‍යාපෘති ණයක් කරනකොට ක්‍රමවේදය, ඇඟීම, ඒ දිහා දකින්න විදිහ වෙනස් වෙන්න පුළුවන්. ඒතර දැන් අපි මූලික වශයෙන්ම දැනගන්නට ඕනේ අපි කොහොමද ඒ ව්‍යාපෘති හඳුනා ගැනීම, ශක්්‍යතා වාර්තා ලබා ගැනීම, ඒ ශක්්‍යතා වාර්තා ඇඟීමෙන් පස්සේ ඒ පිළිබඳ එන තක්සේරුව මත තමයි ඔය අපි කියන අවදානම ලබා ගන්න ව්‍යාපෘති ණයක් කරන්නේ. ඉතින් ඒ නිසා තමයි සමහර වෙලාවට අපි කියන්නේ සාමාන්‍ය ණය ක්‍රමවේදයට වඩා එහෙම නැත්නම් ව්‍යාපෘති ණයකට යනකොට අපිට ප්‍රාග්ධනය ඒ අදාළ ව්‍යවසායකයාගෙන් වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නට පුළුවන් කියලා. දැන් අපි සාමාන්‍යයෙන් දැන් අපි තුමු මේ අර මම කියන උදාහරණයේදීම එයා හෝල්සේල් ට්‍රේඩර් කෙනෙක් ඉන්න එයා අල්ලපු ඉඩම මට ගන්න ඕනේ මෙන්න මෙච්චර ගාණක් යනවා. ඒක මට ස්ටෝර්ස් වලට පාවිච්චි කරන්න. එමෙ තමයි එයා හවුස් එකක් ගහන්න. ඔක්කොට මට මිලියන 10ක් විතර යන්නේ මට මිලියන 7ක් 8ක් පුළුවන්. සමානයි. සීර්විස්සක් යාදාන 180ක් අපි දෙන්න. මොකද එච්චර ස්ටේබල් බිස්නස් එකක්. ඒක ස්ට්‍රේට් ෆෝවර්ඩ්. ලෑන්ඩ් එක ගන්න. ඒකට වෙයා හවුස් එක ටක් ගාලා මේ හදා ගන්න පුළුවන් දෙයක්. හැබැයි ඉතින් ඒ බැලුම් මෙතෙන්ට බලන්න බෑ. අලුතෙන් හදනවා නම් ඒක මම වෙනම බැලුවා. එතකොට අර ওই දෙකේ වෙනස අපි දැන් තේරුම් ගත්තා. ඒතර එහෙම අරගෙන කරනකොට ව්‍යාපෘති ණයක් හැටියට කරනවා නම් අර කියන පහසුකම් මෙතන නැහැ සහ දැනුම වෙනස්. මේකට ඒක නිසා තමයි අපි ව්‍යාපෘති එහෙම නැත්නම් ප්‍රොජෙක්ට් ඔෆිසර්ස්ලා ව්‍යාපෘති කළමනාකරුවන් හැටියටත් අපි මේ රෝල් එක බැංකුවක කරන්නේ. හැබැයි කලින් උදාහරණෙදී අපි කිව්වොත් මිලියන 10න් අපි 8ක් දෙන්නම් ඔයා දෙකක් දාන්න කියලා. සුපර් මාකට් එකේ දාන්නේ ප්‍රොජෙක්ට් එකේ මිලියන 100යි නම් සමහරට අපි කියන්න අපි මිලියන 50ක් අපි මිලියන 60ක් දෙන්න. ඔබතුමා මිලියන 40ක්වත් දාන්න. මොකද මේක අලුත් ව්‍යාපෘතියක්. ඔයා කරගෙන යන දේට වඩා ටිකක් වෙනස් දෙයක්. ඒතර අවදානම වැඩි. එහෙනම් ඒ අවදානමට සරිලන ප්‍රාග්ධනයක් ඒ පැත්තෙන් එන්නට ඕනේ. එහෙම වුණොත් තමයි අපිට මේක සාර්ථක හැටියට කරගන්නට පුළුවන්. දැන් මම මේ කියන්නේ මුළු වේදමෙන් කොටස් වලට දානකද එකක්. ඒක අපි කිව්වොත් මූල්‍ය ශක්්‍යතාවය එකක්. තවත් ගොඩක් මූල්‍ය ශක්්‍යතාව බලන්න තියෙනවා. ඒ ඔක්කොම හරි ගියත් වැඩක් නැහැ. ඊටු තාක්ෂණ ශක්්‍යතාවය වෙළඳපළ ඒ ඕවත් හරි ගියේ නැත්තම් අපි මේ ප්‍රොජෙක්ට් එකට අත තියන්නේ නැහැ. අපිට තේරෙනවා නම් දැන් මේක දැම්මට තව මෙතන කිලෝමීටරයක විතර වපසරියේ තව තියෙනවා නම් කීල්ස් ඒ වගේ තව දෙක තුනක් තියෙනවනේ. ඒතර මේ පැත්තේ ගොඩක් අය හයි එන්ඩ් එකේ ඉන්න කස්ටමර් බේස් එකක් නේ. ඒතර ඒගොල්ලන්ගේ ඇවරේජ් බිල් එක නිකන් හැම වෙලේම ගත්තොත් රුපියල් 4-5000ක් නම් සමහරලාට මෙතෙන්ට එන ක්‍රවුඩ් එක අඩු වෙන්න පුළුවන්. මාකට් රිසර්ච් එකක් කරනකොට. එහෙමනම් මේ වගේ මිලියන 100ක වේදමෙන් මේක හදලා වැඩක් නැහැ. ඊට ලාභයි එහෙමනම් එයා කීල්ස් හරි කාගිල්ස් හරි ෆ්‍රැන්චයිසි එකක් කරන් ඔපරේට් කරන්න පුළුවන්.
වෙන කාගේ හරි නමක් කරගෙන කරන්න පුළුවන් නම් much better. මොකද මේ ප්‍රොඩක්ට් එක හරියන්නේ නැහැ. එහෙම නැත්නම් එයාට පුළුවන් මෙතන නැති කාට හරි බිල්ඩින් එකක් අද රෙන්ට් කරන්න. අනේ ඒක ඊට වඩා හොඳ ඔප්ෂන් එකක්. එයා සුපර් මාකට් එකක් දාන්නට වඩා. ඒතර අන්න ඒ විදිහට බලලා අපි කරන ක්‍රමවේදයක් තමයි මෙතනදී අපි සාකච්ඡා කරන්නේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා. මොකද දැන් අපිට ඒවා එදිනදා ගොඩක් වෙලාවට ලැබුණේ හම්බුනේ නැති වුණාට මෙන්න මේ වගේ දේවල් බැංකුවක අපි දකින්නට තියෙනවා විශේෂිත අංග හැටියට. right. දැන් ඒ වෙනකොට ඒ වෙනකන් අපි දැන් සාකච්ඡා කරේ සම්පත් ප්‍රශ්නයක් අහනවා මාජින් ට්‍රේඩින්. සම්පත් මෙහෙමයි. මාජින් ට්‍රේඩින් කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. දැන් මම මෙතෙන්ට වෙලා සීලම දේවල් නයිනිපියුම් අපි ඉවර කරපු නිසා මම මෙතනදී තවත් ප්‍රොඩක්ට් එකක් හැටියට ඒක තියෙන නිසා ඒක විස්තර කරගෙන ඊට සමරි එකක් මම ඔයගලට කරන්න. මෙන්න මෙහෙම. අපි හිතන්න අපිට දැන් බැංකුවක් හැටියට අපිට සමහර වෙලාවට යම්කිසි පාරිභෝගිකීය කොටසක් ඉන්නට පුළුවන්. ඔය කියන සාමාන්‍යයෙන් ණය ලබා ගැනීම වලට අමතරව ඒගොල්ලෝ කොටස් වෙළඳපොලෙන් කොටස් මිලදී ගැනීමක් කරනවා. ඒතර කොටස් මිලදී ගැනීමක් කරලා ඒගොල්ලෝ දැන් ඕක යම් ප්‍රමාණයකට කළා බැංකුවක සහභාගීත්වයේ සහයෝගයක් ගන්නට ආවහම අපිට ක්‍රම දෙකක් තියෙනවා ඒගොල්ලන්ට උපකාරී කරන්න. එකක් තමයි මොනවා හරි සුරුකුමක් තියලා අපි ඕවර්ඩ්‍රාෆ්ට් එකක් අනුමත කරලා දීලා ඒ මුදල් ඒගොල්ලන්ට දෙනවා. ඒ මුදල අරගෙන ෂෙයාර්ස් ගන්නවා, විකුණනවා, ලාභයක් ලබනවා, අපිව සර්විස් කරනවා. ඒක ක්‍රමයක්. හැබැයි ඒ ක්‍රමයේ එච්චරම ප්‍රායෝගිකවත් නැහැ, අවදානම් වැඩි. ඇයි? අපි OD එකක් මාක් කළා. ඒ OD එකේ සල්ලි අරගෙන යාට කිව්වම ෂෙයාර්ස් ගන්න. ෂෙයාර්ස් ගන්න පුළුවන්, ෂෙයාර්ස් නොගෙන ඉන්න පුළුවන්, වෙන වැඩක් කරන්න පුළුවන්. ෂෙයාර්ස් අරගෙන විකුණලා සල්ලි අපි ගාවට දාන්න පුළුවන්. අපේ OD එක හાર્ඩ් කෝ වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඒක එච්චරම හොඳ ආකාරයේ ණය නිපීමක් නෙවෙයි ෂෙයා පර්චේසින් වලට OD එකක් දෙන්නේ. අනිත් එක තමයි ඔය අපි කියන මාජින් ට්‍රේඩින් කියලා. මාජින් ට්‍රේඩින් එක කෙටියෙන් කිව්වොත් අපි ලබා දෙනවා මුදලක්. ඒ මුදලට අපි ගන්න ෂෙයාර්ස් ටික අපිට ලොජ් වෙනවා. දැන් ෂෙයාර් සර්ටිෆිකට්ස් ඇත්තටම අපි ගාවයි තියෙන්නේ. කස්ටමර් ගාව නෙවෙයි. අපි හිතමු අපි NDB ෂෙයාර්ස් කියලා. ඕන දැන් කස්ටමර්ට අපි මිලියන 5ක් නිකුත් කරන්නේ අර NDB ෂෙයාර්ස් ටික පර්චේස් කරලා අපිත් එක ලොජ් වෙනවා. දැන් අපි ගත්ත රුපියල් 150ට 180යි කියලා. මොකද වෙන්නේ? එයා විකුණන්න පටන් ගන්නවා. ඒතර විකුණනකොට ඒ ඉස්සලා මුදල් එන්නේ අපේ කස්ටෝඩියන් account එකට. මොකද අපි ඔරිජිනල් ටික අපි ලොජ් වෙලා අපි ගාව තියෙන නිසා. ඒතර මාජින් ට්‍රේඩින් එකකදී වෙන්නේ බැංකුව කස්ටමර්ට ෆැසිලිටේට් කරනවා මේ ෂෙයාර් පර්චේස් කරලා ඒවා ලොජ් කරලා ඒවට against අපව ඇඩ්වාන්ස්. එතකොට ඒක හැම බැංකුවම නෙවෙයි සමහර බැංකු මාජින් ට්‍රේඩින් ප්‍රොඩක්ට් එකක් හැටියටම යුනිට් එකක් හැටියටම දාලා කරගෙන යන අවස්ථා තියෙනවා. තවත් බැංකු තියෙනවා සාමාන්‍ය අපි ගණදෙනු කරන විදිහටම ෂෙයාර්ස් ලොජ් කරලා ඒවට against අපි අර මම කිව්වාගේ OD එකක් හරි මොනවා හරි දෙනවා. හැබැයි එතනදී පොඩි අවදානමක් තියෙනවා අපිට කන්ට්‍රෝල් එක නැති නිසා. දැන් මාජින් ට්‍රේඩින් වලදී ෂෙයාර්ස් අපි ලොජ් වෙනවා. ඒ ඇත්තටම ඒ ලොජ් වෙනවා in the sense අපි ගන්න ෂෙයාර්ස් තමයි අපි ලොජ් වෙන්නේ සිකියුරිටි එකක් හැටියට. අපි OD එකක් දෙනවා කියලා අදහස නැහැ. අපි දෙන ලෝන් එකෙන් ෂෙයාර්ස් පර්චේස් වෙලා ඒව අපිත් එක්ක ලොජ් වෙලා සිකියුරිටි එකක් හැටියට තියෙනවා. අපි හිතමු මේක මාස 6ක් අවුරුද්දක් ඒ විදිහට අපිට හදන්න පුළුවන් ඒකේ කාල සීමාව. එතකොට සමහර අය මාස 3න් ඉන්ට්‍රස්ට් ගෙවනවා. එහෙම නැත්නම් මැචුරිටි ඉන්ට්‍රස්ට් එක ගෙවනවා. රයිට්. එතකොට අපි පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ මේ පුද්ගලයාට දෙනකොට එයා ගන්න මොන වගේ ෂෙයාර්ස්. රයිට්. දැන් අපි ගත්තොත් වොලටිලිටි එක එහෙම නැත්නම් අපි කියනවා ලික්විඩිටි එක අඩු ෂෙයාර්ස් ගන්න අපි දිනක තේරුමක් නැහැ. මේ දවස්වල බැංකු ෂෙයාර් එකකට දුන්නට කමක් නැහැ. මොකද අපි දන්නවා මේ මාකට් එක හොඳට යනවා. හැබැයි ඒ වගේම තමයි එතෙන්දී අපි කල්පනා කරොත් අපි හිතමු දැන් අපිට මිලියන 10ක ෂෙයාර්ස් ලොජ් වෙනවා නම් අපි මිලියන 10ක් මෙයාට දෙන්නේ නැහැ. සමහරට 60ක් 70ක් තමයි ෂෙයාර්ස් අපි සඳහා අපි වලින් ඇඩ්වාන්ස් වෙන්නේ. ඒතර ඉතුරු මුදල ටික එයා දාන්න. يعني මිලියන 10ක ගන්න ඕන ෂෙයාර්ස් අපි 6ක් දෙනවා එයා 4ක් දෙනවා. ඒතර මිලියන 10ක එයා ෂෙයාර්ස් ගන්නවා. හැබැයි අපෙන් යන්නේ 60යි. එයාට යනවා මිලියන 4ක්.
40% යනවා. ඒතර අපිට මොනවා හරි අවස්ථාවක ෂෙයා ප්‍රයිස් එක පල්ලට ආවත් මිලියන 10ක් ගත්තොත් මිලියන 6ක් වෙනකම් පහළට ආවත් වටිනාකම අපේ එක්ස්පෝෂර් එක කවර් වෙනවා. ඒතර එක එක ඇඩ්වාන්ස් රේට්ස් තියෙනවා. එතකොට අපි කියතොත් අපි টপ රේටඩ් කෝපරේට්ස් වලට 70ක් වගේ. හරි එහෙම නැත්නම් මිලංකාවල ඉන්න අයට මෙච්චරක් පුළුවන්. එහෙම නැත්නම් අනිත් අයට SME බෝඩ් ගත්තොත් 40ක් 50ක් වෙන්න පුළුවන්. ඒතර මේ ඇඩ්වාන්ස් රේට් අපිට ඩිසයිඩ් කරන්න පුළුවන්. ඒතර මාජින් ට්‍රේඩින් එක කියලා කියන්නේ අන්න ඒ ආකාරයට ෂෙයාර්ස් අරගෙන ඒ ෂෙයාර්ස් ගන්න අපි දෙන මුදල් සඳහා ඒ ෂෙයා එකම අපිත් එක්ක ලොජ් වෙලා අපේ කස්ටෝඩියන් account එකේ තියලා ඒක විකුණන වෙලාවක ඒ මුදලුත් අපේ account එකට ඇවිල්ලා අපේ liability එක settle වෙලා balance එක customer ට යන ආකාරයේ තියෙන product එකකට නැත්නම් ඒ operation එකට තමයි අපි කියන්නේ margin trading කියලා කියන්නේ. මේක නම් මම අහලා නැහැ සම්පත්. fleeting assessment කියන එකක් නම් මම මේ දන්නේ නැහැ. මොකක්ද කියලා හැබැයි මොන context එකේ දෙනවද කියන මොකද ඒක general product එකක් නේ margin trading වගේ එකක් නම් සාමාන්‍යයෙන් ටිකක් common එකක්. තව අපි ගාව ටිකක් treasury products ටිකක් වගේ තියෙනවා කීපයක් ඔය මම ඉස්සරහදී ඒවා සාකච්ඡා කරන්නම් derivatives වගේ දේවල් hedging වගේ මේක මම අහලා නැහැ. right. තව මොන හරි ගැටලු තියෙනවද? right. එතකොට දැන් අපි මේ තාක් අපි සාකච්ඡා කරේ ණයලාභීන් කවුද? එතකොට දැන් මම හැම වෙලේම කියපු දෙයක් තමයි මේ ණයලාභීන් වෙන්න පුළුවන්, ණය නිප්පෙම් වෙන්න පුළුවන්. මේක අපි නාමිකව දැන් මේ කටපාඩම් කරන ස්ටයිල් එකකින් මේක ඉගෙන ගත්තට හැම වෙලේම අපේ ඔළුවේ තියෙන්නට ඕනේ අපි කොහොමද මේක ප්‍රායෝගික තලයේ මේක පාවිච්චි කරන්නේ. දැන් මම මේ කියන්නේ ණය සුරුකුම් ගැන කතා කරන්න කලින් මම මේගොල්ලොත් එක්ක මේ කතා කරන්නේ මොකද questions ගොඩාක් ඇහෙන්නේ ප්‍රායෝගික තලයේ. දැන් මම එදත් කිව්වා ගොඩක් වෙලාවට අපෙන් අහන දෙයක් තමයි මෙන්න මෙහෙම. දැන් යම් කිසි සුළු හෝ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ ඉන්නවා. මේ වගේ ශේෂ්ත්‍රයක නියලිලා ඉන්නවා. ඒගොල්ලන්ගේ මෙන්න මේ වගේ මූල්‍ය අවශ්‍යතා තියෙනවා. එතකොට අන්න ඒ සඳහා ඔබ යෝජනා කරන ණය නිපැයුම් මොනවාද? ඒ ණය නිපැයුම් යෝජනා කිරීමේදී මොන වගේ ලක්ෂණ ඒ ණය පහසුකම් සම්බන්ධව ඔබ බලන්නේද? එහෙම නැත්නම් මේ ණය නිපැයුම යෝජනා කරන අවස්ථාවේදී තියෙන අවදානම් මොනවාද ඒවා අවම කරගන්නේ කෙසේද? අන්න ඒ වගේ ප්‍රශ්නයක් තමයි එක්සැමිනර් අපෙන් අහන්නේ. ඒතර අන්න ඒකට ඔයගොල්ලෝ රෙඩිද කියන එක තමයි මූලික වශයෙන්ම මම සාකච්ඡා කරන්න සහ මම ඔයගොල්ලෝ එන්කරේජ් කරන්න ඔයගොල්ලෝ එතෙන්ට යන්න ඕනේ. මොකද මම කලින් කතා කළොත් අපි කීපයක් අර සර්කල්ස් එකම දාලා මම ඔයගොල්ලන්ට පෙන්නුවා. දැන් ඒ විදිහට තමයි අපි හැමදේම හිතන්නට ඕනේ. දැන් උදාහරණයකට දැන් අපි ඉගෙන ගත්ත දේ අපි ගමු. ව්‍යාපෘති ණයක් ගැන සාකච්ඡා කරනකොට දැන් අපිට සමහරවිට කියන්න පුළුවන් රයිට්. මෙහෙම අර මම කියපු උදාහරණෙම මෙහෙම ස්ටොකිස් කෙනෙක් ඉන්නවා. නමුත් එයා දැන් යනවා සුපර් මාකට් එකක් හදන්න. ඒ සඳහා ඔබ යෝජනා කරන ණය නිපැයුම කුමක්ද? තියෙන අවදානම් අවම කරගන්නේ කෙසේද? දැන් එතකොට එකපාර ලොකු ප්‍රශ්නයක් ඒක. ලේසි නැහැ. ඒතර ඔයා දන්න රයිට් මෙයාට ඕනේ ප්‍රොජෙක්ට් ෆයිනෑන්සින් එක. ඒ ප්‍රොජෙක්ට් ෆයිනෑන්සින් එකක මොනවද මේ ලක්ෂණ? මොනවද තියෙන අවදානම්? ඒ කොහොමද අවම කරගන්නේ? එතකොට අන්න හරි. කළමනාකරන පැත්තෙන් මොකද්ද? තාක්ෂණික පැත්තෙන් මොකද්ද? වෙළඳපළ පැත්තෙන් මොකද්ද? මූල්‍ය පැත්තෙන් මොකද්ද? පරිසර පැත්තෙන් මොකද්ද? නීතිමය පැත්තෙන් මොකද්ද? ඒ විදිහට අපි හිතන්න පටන් ගන්නවා. එහෙම නැතුව ඒගොල්ලෝ කෙලින්ම අහන්නේ නැහැ ව්‍යාපෘති ණයක් යනුවෙන් කුමක්ද කෙටි හැඳින්වීමක් කරන්න. එහෙම ඇහුවොත් බෝනස් එකක්. එහෙම ඇහුවේ නැත්නම් අර විදිහට ඇහුවොත් අපි චුට්ටක් කල්පනා කරමු රයිට්. දැන් මෙයා ස්ටොකිස් කෙනෙක්. එයා බයින් ඇන්ඩ් සෙලින් කරන්නේ. හැබැයි දැන් එන මම කල්පනා කරන්නේ මෙයාට වෙළඳපොළ හැකියාවක් ඇතිද? සමහරට yes මොකද ස්ටොක් වෙනකොට බයින් ඇන්ඩ් සෙලින් තියෙන හින්දා සප්ලයර්ස් ලයින් පුළුවන් ඩිස්ට්‍රිබියුටර්ස් ලයින් පුළුවන්. ඒකම යම් ප්‍රමාණයකට සුපර් මාකට් එකකට පාවිච්චි කරන්න පුළුවන්. to some extent. හරි එතකොට අපි ඊළඟ කතා කරොත් තරඟකාරීත්වය. අනිවාර්යයෙන්ම අනිත් සුපර් මාකට් වලින් තරඟකාරී වෙනවා. එහෙමනම් මෙයාට දැන් තියෙන මූල්‍ය තත්ත්වයේ මත ඒ තරඟකාරීත්වයට මුහුණ දී හැකිද නැද්ද? ඔන්න ඒව තමයි අවදාන. දැන් ඒක එකපාර හිතෙන්නේ නැහැ. ඒක මම කිව්වේ දැන් ඒ වගේ ඒවා දැන් චුට්ටක් අපි නිකන් දැන් මේක පාඩම් කරගෙන යනකොට නිකන් අපි දැන් ණයලාභී
ණය නිපැයුම් ණය සුරකුම් කියලා අපි නිකන් ඉගෙනගෙන පොලේ පැත්තක තිබ්බා කිව්වා ප්‍රසන්ටේෂන් ෂෝට් නෝට් ඔක්කොම හරි තියරිටිකලි අපි ගොඩාක් එකියු කම්ප්ලීට් හැබැයි ප්‍රැක්ටිකලි ප්‍රශ්නයක් අහපු ගමන්ම අපි දැන් කල්පනා කරන්න ඕනේ විභාගෙට ගිහිල්ලා ඔක හිතන්න ගියොත් අපිට කරන්න බෑ ඊට මෙපිටින් දැන් ඕගොල්ලෝ එක එක සිනාරියෝස් ඩෙවලොප් කරන්න අර වගේ එකක් ආව කොහොමද ෆාර්මර් කෙනෙක් ඇග්‍රි පැඩි රයිස් මිලින් චක්‍රීය ණයක් සුරුකුමට ප්ලෙජ් එක අන්න දැන් මැප් එකක් දාගන්න කොහොමද මොකද්ද වෙන්නේ කොහොමද ස්ට්‍රක්චර් කරන්නේ මොකද්ද තියෙන අවදානම ඒක කොහොමද අඩු කරන්නේ මොනවද ගන්න සුරුකුම කෑෂ් ෆ්ලෝ කොහොමද වෙන්න ඕනේ සීසනල් අපි කොහොමද ට්‍රැක් කරන්නේ කොහොමද විසිට්ස් අපි කරන්නේ ප්ලෙජ් එකකට කලින් විසිට් කරනවා පස්සේ විසිට් කරනවා ඒකෙන් අපි බලා ගන්නවා දැන් කල්පනා කරන්න ඉම්පෝර්ටර් කෙනෙක් LC එකක් එහෙම නැත්නම් බිඩ් බොන්ඩ් එකක් කන්ස්ට්‍රක්ටර් කෙනෙක් කන්ට්‍රැක්ටර් කෙනෙක් අපි මේ ලබාගත් ණය නිපැයුම් සහ ණයලාභීන් දෙක සම්බන්ධ කරන්න දැන් ඔයගොල්ලෝ උත්සාහ ගන්න ඕනේ. ඒක තමයි ගොඩක් වෙලාවට අපේ අහන්නේ. දැන් සමහරට අපිට මෙහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මෙහෙම ඉන්නවා පරිභෝගිකයෙක් මේ ශේෂ්ත්‍රයේ. මෙන්න මේ අයගේ ණය අවශ්‍යතා හඳුනාගෙන ඒ ණය අවශ්‍යතා මොනවාද? ඒ සඳහා ඔබ යෝජනා කරන ණය නිපැයුම් කෙටියෙන් සඳහන් කරන්න. ලේසි ප්‍රශ්නයක්. දැන් අපි හිතුවොත් අර උදාහරණෙම අපි හිතමු ස්ටොකිස් කෙනෙක් කියලා. එයා බයින් ඇන්ඩ් සෙලින් ට්‍රේඩින් කරන. නමුත් එයා අන්නේ එයාට මොන වගේ ණය නිපැයුමක්ද අපි යෝජනා කරන්නේ. දැන් අපි ගමු ඒ පුද්ගලයාට තියෙන ණය අවශ්‍යතා මොනවද වාගේ හිතන්න. එයාට අවශ්‍යතාවයක් තියෙන පුළුවන් තව දුරටත් අර කියන වගේ වෙයාහවුස් එකක් හදන්න, තියෙන වෙයාහවුස් එක වැඩි කරන්න, එහෙම නැත්නම් තව ඉඩමක් මිලදී ගන්න. ඒ කියන්නේ කැපෙක්ස් එකක්. අවශ්‍යතාවය එක. ඒකට මොකක්ද අපිට කරන්න පුළුවන්? දිගුකාලීන ණයක් නැත්නම් මධ්‍යකාලීන ණයක් අපිට යෝජනා කරන්න පුළුවන්. එතනදී ව්‍යාපාරයෙන් ජනිත වෙන මූල්‍ය ප්‍රවාහ වලින් දිගුකාලීනව ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා ණයක් ලබා දෙන්න පුළුවන් එක. තව මට කියන්න එයාට ඒ වගේ කස්ටමර් කෙනෙකුට මොනවද ණය අවශ්‍යතාවය? දැන් මම එකක් කිව්වා. ඔයගොල්ලන්ට කියන්න පුළුවන් තව මොනවද? අපි එකතු වෙලා නිකන් සාකච්ඡා කරොත් කියන්න බලන්න. එකක් තමයි දිගුකාලීන, ඒ කියන්නේ ප්‍රාග්ධන ණය අවශ්‍යතාවයක්. දැන් අපි හඳුනාගත්තා මේ කියන බයින් ඇන්ඩ් සෙලින් කරන හරි. يعني එස්ටැබ්ලිෂ් ස්ටොකිස් කෙනෙක් එහෙම නැත්නම් අපි හෝල්සේල් ට්‍රේඩර් කෙනෙක්. ඒතර අපි හිතුවා යාට ණය අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්. ඔය කියන ප්‍රාග්ධන අවශ්‍යතාව සඳහා ගොඩනැගිල්ල වැඩි කිරීම, ගොඩනැගිල්ල මේ දියුණු කිරීම, අමතර ඉඩමක් ලබා ගැනීම, ඒකේ හවුස් එකක් හදන එක ඒවා දිගුකාලීන ණය හැටියට මම යෝජනා කරනවා. තව මොනවද මේ පුද්ගලයා සම්බන්ධයෙන් තියෙන ණය අවශ්‍යතාව? ඔයා ක්‍රෙඩිට් ප්‍රොජෙක්ට් ඔෆිසර් කෙනෙක්, ක්‍රෙඩිට් ඔෆිසර් කෙනෙක්, බ්‍රාන්ච් මැනේජර් කෙනෙක්. දැන් ඔයා මෙයාත් එක්ක ගණදෙනු කරනකොට දැන් ඔයා පොඩක් ප්‍රොඇක්ටිව් වෙන්න ඕනේ. නැත්නම් වෙන බැංකුවක් ඇවිල්ලා වැඩේ කරන් යනවා. දැන් අපි ක්‍රෙඩිට් මැනේජ්මන්ට් ඉගෙනගෙන තියෙනවා. රයිට් දැන් අපි කියනවා වගේ නිකන් එක්ස්පර්ට්. දැන් මට කියන්න අපි දැන් සුරකුම් පැත්තට යන්න කලින් ණයලාභියා දන්නවා. එයාගේ ලක්ෂණ දන්නවා. එයාගේ අවදානම් ටික, ඒ කියන්නේ එයා ස්වභාවය දැන් අපි දන්නවා. අපි ගා මේ පැත්තේ ණය නිපැයුම් රාශියක් දැන් අපි ගා බැංකුවේ තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ණය නිපැයුම් මොනවද කියලා අහන ගමන් මේ අහනවා ණය අවශ්‍යතා හඳුනා ගන්න ඒ සඳහා ඔබ යෝජනා කරන ණය නිපැයුම් මොකද්ද? ලකුණු 5ක ප්‍රශ්නයක් තියෙනවා. එක ලකුණක් අපි ලබා ගත්තා දැන්. තව ලකුණු 4ක් ගන්න ඕනේ. රිවෝල්වින් ලෝන්. හරි රිවෝල්වින් ලෝන් කියලා වා කියනවා. මොකද්ද රිවෝල්වින් ලෝන් වෙන්නේ? මොන අවශ්‍යතාව සපුරා ගැනීම සඳහාද? ඒක හරි එක පාර්ට් එකක් හරි. දැන් අපේ ඒ කියන්නේ STL එහෙම නැත්නම් අපිට චක්‍රීය ණය උත්තරේ. එතකොට ඒක අවශ්‍ය වෙන්නේ මොකටද? දුලිප් වාක්‍ය ප්ලෙජ් කියලා. හරි. ඒකත් හරි. දැන් ප්‍රොඩක්ට් එක හරි. ස්ටොක් එන්හාන්ස් කරන්න රයිට්. සුජිත් කියනවා ගැරන්ටි බොන්ඩ් එක. කොහෙන්ද උත්තර? දැන් මොකක්ද මధుරිකා කියන්නේ? working capital requirement. හරියට හරි. ඒ කියන්නේ ඒ අදාළ පුද්ගලයාගේ කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා ණය මුදල් ලබා දෙන්න පුළුවන්. ඔන්න දැන් කාර්ක ප්‍රාග්ධන ආපු ගමන් අපිට තව ටිකක් කොටස් දෙකකට කඩන්නත් පුළුවන්. එකක් තමයි තොගය, එකක් තමයි ණය ගැතිය. ඒතර තොගය කිව්වොත් අපිට ඕන නම් ගැරන්ටි එකක් වෙන්න පුළුවන්, චක්‍රීය ණයක් වෙන්න පුළුවන්, ප්ලෙජ් ලෝන් එකක් වෙන්න පුළුවන්. හරි? ඒ කියන්නේ ඒ පුද්ගලයා කන්සයින්මන්ට් හැටියට කරනවා වෙන්න පුළුවන්.
ඔන්න අපි ප්‍රොඩක්ට්ස් ඕන තරම් එනවා. ඊට පස්සේ අපි ණය ගැතියොත් ඉන්නවනේ ඩිස්ට්‍රිබියුටර්ස් ලගෙන් ගන්න චෙක්ස් වගේ පෝස්ටඩ් චෙක් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්වොයිස් ඩිස්කවුන්ටින් එකක් වෙන්න පුළුවන්. අන්න තව ප්‍රොඩක්ට් එක. දැන් අපි ලකුණු 3ක් රැස් කරගෙන තියෙනවා. තව මොනවද අපිට පුළුවන්? ප්‍රොජෙක්ට් ලෝන් එකක් වගේ සර්. ප්‍රොජෙක්ට් ලෝන් එකක් හිතන්නත් පුළුවන්. එයාගේ දැන් ඇත්තටම එයා මේ කරන දෙයින් ඊළඟ ඒ කියන්නේ අපි කියනවා ෆෝර්ඩ් ඉන්ටිග්‍රේෂන් පැත්තට. අර අපි කිව්වා වගේ දැන් මෙයා කරන්නේ බයින්ඩ් සෙලින්නේ. අපි කියනවා වගේ අර එයා ෂොප් එකක් හදලා එතනම සුපර් මාකට් ටයිප් අපි කතා කරා වගේ එහෙම දෙයක් හදලා එයාට පුළුවන් වෙන කස්ටමර් බේස් එකකට යන්න. ඩිස්ට්‍රිබියුටර්ස්ලා විතරයි ඉන්නේ වගේ දැන් මෙයා යනවා රීටේලින් පැත්තට. එතකොට අන්න සුපර් මාකට් එකක් වගේ හදලා ඒකට ව්‍යාපෘතියක් අපිට යෝජනා කරන්න පුළුවන්. හොඳ සජෙෂන් එකක්. තව එයාට අපිට සාමාන්‍යයෙන් එදිනෙදා එයාට දැන් තියෙනවනේ සැලරි ගෙවන්න පුළුවන්. එහෙම නැත්නම් එදිනෙදා ඕහෙඩ්ස් වගේ මීට් වෙන්න. ඒකට අපිට දෙන්න පුළුවන් මොකද්ද? ඕවර්ඩ්‍රාෆ්ට් එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් ගන්න දුලිප් තව සජෙෂන් එකක් කියනවා ඉම්පෝර්ට් එක්ස්පෝර්ට්. වෙන්න පුළුවන්. මොකද දැනට සමහරට එයා පෙටා මාකට් එකකින් ගන්න වෙන්න පුළුවන්. එහෙම නැතුව එයාට පුළුවන් සමහරට ඩිරෙක්ට්ලි මොන හරි රටකින් ඉම්පෝර්ට් කරන්න. එතකොට අපිට ඒකට ඉම්පෝර්ට් ලයින් එකක්, LC ලයින් එකක් හදලා දෙන්න පුළුවන්. LCIFL එක. රයිට් මොකද එතකොට ඒක කෙලින්ම යාට ඒ කන්ටේනර්ස් දෙක තුනක් හතරක් පහක් කෙලින් ඉම්පෝර්ට් කරලා මෙතන ස්ටොක් එක ඇදලා විකුණන්න පුළුවන්. ඊට පස්සේ අපි කලින් සජෙෂන් එකේ සුපර් මාකට් ටයිප් එකට ගිහලා ඒකට අවශ්‍ය බඩු ටිකක් යට ගේන්න පුළුවන්. දැන් ඔයගලන්ට තේරෙනවනේ දැන් අපි කල්පනා කරනවට වඩා සුජිත් තවත් හොඳයි. ලීසින් ෆැසිලිටි, නිව් වෙහිකල් හරියටම හරි. තියෙන ෆ්ලීට් එක රිප්ලේස් කරන්න වෙන්න පුළුවන්. අලුත් ෆ්ලීට් එකක් ගන්න පුළුවන්. එහෙම අරගෙන එයා දැන් සමහරකට ඩිස්ට්‍රිබියුටර් ලයින් එක වැඩි කරන්නට පුළුවන්. දැන් මෙතන දින්නේ සමහර ඩිස්ට්‍රිබියුටර්ස්ලා ඇවිල්ලා ගන්නවා. දැන් සමහරට තව ඒරියා එකකට මෙයාට එක්ස්පෑන්ඩ් කරන්න මෙයාට ගන්න පුළුවන් තව ලීස් ෆැසිලිටි එකක් අරගෙන අලුතෙන් වෙහිකල් ෆ්ලීට් එකක් ගන්න පුළුවන්. very good සුජිත්. ඒ සජෙෂන් එක. දැන් බලන්න අපි කල්පනා කරන්නේ දැන් අපි මේ ටීම් එකක් හැටියට බලනකොට කොච්චර අවශ්‍යතාව තිබුණාද ඒ ව්‍යවසායකයාට. දැන් තව චුට්ටක් ඉස්සරහට හිතන්න පුළුවන්. දැන් අපි හිතන්නේ මේ පුද්ගලයා සම්බන්ධ විතරයි. දැන් මොකද වෙන්නේ? මේ පුද්ගලයා බද්ධ වෙච්ච ඒවා. එයාගේ ෆැමිලි එක, එයාගේ දරුවන්, එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ දැන් මේ පුද්ගලයාගේ පුද්ගලික මූල්‍ය අවශ්‍යතා. එතකොට ෆික්ස් ඩිපොසිට් වෙන්න පුළුවන්, කරන්ට් account savings account වෙන්න පුළුවන්, kids account වෙන්න පුළුවන්, ඉන්ෂුරන්ස් වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ පුද්ගලයා සම්බන්ධ වෙච්ච තව මූල්‍ය අවශ්‍යතා ටිකක් තියෙනවා. ඒතර ඒවටත් අපිට පුළුවන් පුද්ගලික මූල්‍ය අවශ්‍යතා සඳහා අපිට ණය ලබා දෙන්න පුළුවන්. හරි ක්‍රෙඩිට් කාඩ් එකක් වෙන්න පුළුවන්, පුද්ගල ණයක් වෙන්න පුළුවන්, නිවාස ණයක් වෙන්න පුළුවන්, දරුවන්ගේ නම් වලට ස්ථාවර තැන්පතු වෙන්න පුළුවන්. හරි කොච්චර දේවල් ටිකක් හොයාගන්න පුළුවන්ද? පැහැදිලිද? තව ඔක්කොටම වඩා එහාට ගිහිල්ලා තා මොනවද? මූල්‍ය උපදේශන සේවා. ඒකත් සමහරවිට කන්සල්ටන්සි. බැංකුවකින් SME plus services. ඒකට මුදලක් ගන්නවා වෙන්න පුළුවන්. නමුත් අපි සමාජලාට යට IT සයිඩ් එක. එහෙම නැත්නම් අපි මොකද කරන්නේ? බැංකුවක දැන් අපේ බැංකුවේ තියෙන LC ඕපන් කරන පහසුකම යාට ගිහිල්ලා එතන දෙනවා. ඉන්ටර්නෙට් බැංකින්. එතකොට දැන් LC එක ඕපන් කරන්න යා එතන ඉඳන් වෙන්ට් කරනවා. බැංකුවට එන ටික අයින් කරනවා. කෑෂ් කලෙක්ෂන්. හරිද? අපි දැන් තේරෙනවා ලොකු කලෙක්ෂන් එකක් එතන වෙන්න පුළුවන්. අපි ගිහිල්ලා එතන ගිහිල්ලා කෑෂ් කලෙක්ට් කරන දේවල් දෙයක් කරන්න පුළුවන්. හරි එහෙම නැත්නම් අපි කෑෂ් මැනේජ්මන්ට් සර්විසස්. හරි ස්වීපින් වගේ දේවල් කරලා දෙන්න. පැහැදිලිද? දැන් නිකන් ඔයාලා හිතන්න දැන් ඕක එකපාර විභාගය අපිට ආව නම් අපි සමහරට කලින් කළා නැත්නම් අපි කලබල වෙනවා. අපි මොනවා හරි අනිවාර්යයෙන්ම එකක් වර්කින් කැපිටල් එකක් කිව්වා ලිව්වා. එතනින් එහාට අපි කල්පනා කරනවා මොකක්ද? දැන් as a team බලන්න අපි මං හිතන්නේ 7ක් විතර අපි සාකච්ඡා කරා. දැන් ඔය වගේ තව ප්‍රශ්නයක් ආවොත් දැන් අපි කල්පනා කරනවා. දැන් මෙතන අපි ස්ටොකිස් කෙනෙක්. හෝල්සේල් ට්‍රේඩර් කෙනෙක්. ඕක ෆාමර් කෙනෙක් වෙන්න පුළුවන්. ඕක කොන්ට්‍රැක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. ඕක හොටෙලිය කෙනෙක් වෙන්න පුළුවන්. ඕක ප්ලාන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. දැන් ඒ විදිහට එක්සැම්පල්ස් 3-4ක් දාන්න ඕක. දාලා බලන්න රයිට් මම ඉගෙන ගත්ත මෙන්න ප්‍රොඩක්ට්ස්. මෙන්න මේවා තමයි ලක්ෂණ. එතකොට මේවා තමයි අවදාන. මේවා තමයි ස්වභාවය. මේ පැත්තේ. මේ ඉන්නේ කස්ටමර්, ඉන්ඩිවිජුවල්, ජොයින්ට් බරෝවර්, සෝල් ප්‍රොප්‍රයිටර්, කම්පැනි, පාර්ට්නර්ෂිප්ස් මේ තමයි කස්ටමර්ස්. මෙන්න මේවා තමයි ස්වභාවය. මේවා තමයි අවදාන. හරි මෙයාගේ දැන් ඇත්තටම අපි ගත්තොත් මෙයාගේ වයස මට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අවුරුදු 65යි. බයිපාස් එකකුත් කරලා කියලා ආරංචියක්. ඊට එහෙමනම් ජොයින්ට් බරෝවර් කෙනෙක් වෙන්නේ නැද්ද? දැන් ඒවත් අපි කල්පනා කරන්න ඕනේ. මූල්‍ය අවශ්‍යතාවය මම කිව්වේ ඉන්ෂුරන්ස් එක ඔලුවට ටක් ගාලා අපිට එනවා. ඉන්ෂුරන්ස් එකක් කරන්න නැත්නම් ඉන්ෂුරන්ස් එකක් ගන්න. ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් ගන්න. අසයින්මන්ට් එකක් හරියට ගන්න එක තවත් බෙට අපිට ඇඩිෂනල් සිකියුරිටි. පැහැදිලිද? ඒතර අන්න ඒ විදිහට තමයි අපි මේ ඉගෙන ගත්ත දේ ඉන්ටර්නලයිස් කරගන්න. ෆැමිලියරයිස් කරගන්න. මොකද නැත්තම් වෙන්නේ අපිට කවදාවත් විභාගෙට ගිහිල්ලා ඉඳගත්තාම මේ අපි ආස කරන ලේසි ප්‍රශ්නේ ඇහෙන්නේ නැහැ. ඒක ඇහුන් නැත්තම් අපි ටිකක් මානසික වගේ ප්‍රශ්නයක් ඔය වගේ ප්‍රශ්නයක් කලින් කරලා නැත්තම් අනිවාර්යයෙන්ම අපි කලබල වෙනවනේ.
ඒගොල්ලෝ අපි මෙතන සාකච්ඡා කරමු නිසා දැන් ඕගොල්ලොත් මේක දැන් කරලා 3-4ක් කල් යනකොට දැන් ඕගොල්ලන්ට සමහරට මේක කේක් පොක් එකක්. දැක්කම මේ තියෙන ටක් ටක් ගාලා දැන් මොකද කරන්නේ? ඒකෝ මෙතන ඩයග්‍රෑම් එක මැද ඉන්න කස්ටමර් ඊළඟ රවුමේ අපි ගහනවා බිස්නස් ඇක්ටිවිටිස් ටික ටක් 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 ගාලා ඊට පස්සේ ප්‍රොඩක්ට්ස් එක මැප් කරනවා. ඒකලා ටක් 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 ගාලා ලියන්නේ. ඔක දැන් සාමාන්‍යයෙන් අපිට කරන්න පුළුවන් ඉතාලම කෙටියෙන් මම කිව්වොත් මෙහෙම දෙයක් මේ වගේ ඉන්න කස්ටමර් මේ වගේ එකක ඔයාලා බිස්නස් ඇක්ටිවිටිස් මම නිකන් දාන්න මෙහෙම. හරි. activity BC1 BC2 BC3 right BC4 මේ ටික තමයි අර මම කිව්වේ මූල්‍ය අවශ්‍යතාවය. ඊට පස්සේ මොකද කරන්නේ? මේ ගහනවා ප්‍රොඩක්ට්. මේ තියෙන ප්‍රොඩක්ට් 1 ප්‍රොඩක්ට් 2 අපි කියන STL ඔක්කොම. එතකොට ඔයා මෙහෙම ගත්තා මෙහෙම කරනවා. ඔන්න එක ප්‍රොඩක්ට් එකක් එක චේන් එකක් හැදෙනවා. ඒ වගේ ලෝක අපි දෙකක් තුනක් ඉගෙන ගත්තා නම් මේ ගෙදරදී ඊට පස්සේ ඕනම මේ දෙයක් අපිට ටක් ගාලා මැප් කරන්න පුළුවන්. හැමදේම මොඩල් එකකින් හිතන්න. දැන් මේකේ අපි කිව්වා මේ පැත්තේ කස්ටමර් මේ පැත්තේ ණය නිපෙමු දැන් ණය සුරුකම්. ඔය තුනනේ අපි බද්ධ කරන්නේ. ඒතකොට ඔය තුන බද්ධ කරනකොට ඔයා මේකේ ස්වභාවය ලක්ෂණ අවදානම් ඉන්හෙරන්ට් ඔයා දන්නවා. ප්‍රොඩක්ට් එකෙත් ඉන්හෙරන්ට් ලක්ෂණ ටික දන්නවා. සිකියුරිටි එකක් දන්නවා. දැන් අපිට ඕනේ අතන මේ ටික සම්බන්ධ කරන්න, කනෙක්ට් කරන්න. එක්සෑම් ගහන්නේ කනෙක්ෂන් එක. ඉස්සරම ඇහුවා මෙයා මොනවද මෙයා මොනවද මෙයා මොනවද. එහෙම අහලා අපි ලකුණුත් ගත්තා. ඉදිරියටත් එක ඇහුවොත් ඒක බෝනස් එකක්. හැබැයි එතනින් අතර නොවි යා දෙවෙනි තුන්වෙනි හතරවෙනි කැලියට යනකොට එයා මෙහෙම ඇහුවොත් අවදානම් මොනවද? එහෙම නැත්නම් ව්‍යාපාරික අවශ්‍යතා මොනවද? ව්‍යාපාරික අවශ්‍යතා සඳහා ණය නිපැයුම් සම්බන්ධ කරන්න. එහෙම නැත්නම් එහෙම සම්බන්ධ කිරීමේදී ඔබ දකින මූලික අවදානම් වර්ගය එකක් හෝ දෙකක් හෝ තුනක් සම්බන්ධ කරන්න. දැන් ඒකත් අපිට ඕනේ. දැන් මූලික අවදානම් මොනවද දැන් මේ වෙලාවේ? අපි ගත්තොත් පාරිභෝගිකයාගේ පැත්තේ අපි හිතනවා මෙයාගේ වයස. එහෙම නැත්නම් සක්සෙෂන් ප්ලෑන්. එහෙම නැත්නම් අපි ගත්තොත් එයාගේ කළමනාකාරීත්වය එහෙම නැත්නම් ස්ටයිල් එක කළමනාකාරීත්වය දැනුම ඒව ක්වෙස්චන් කරන්න පුළුවන් අපිට. අපි කියලා තියෙන දත්ත වගේම දත්ත නැතත් අපිට ඒක ප්‍රශ්නයක් නේ. හරි. එතකොට ඊළඟට අනිත් පැත්තෙන් ගත්තොත් දැන් මෙයාගේ මේ ව්‍යාපාරය තුලදී මේ කරගෙන යනකොට මේකේ තියෙන ස්ට්‍රක්චර් එක නැත්නම් ඔපරේෂන්ස් මේකේ තියෙන අර අපි කියන වගේ ඉන්ෂුරන්ස් එකක් අරන් තියෙනවද නැද්ද? ඒව සමහරවිට අපිට ගැටලු වෙන්න පුළුවන්. ඊළඟට පරිසරයට යම් ගන්න දේවල් මුදා හැරීමේ තත්ත්වයක් තියෙනවා. ඒ නිසා පාරිසරික ගැටලු වෙන්න පුළුවන්. right දැන් උදේට අපිට අන්න ඒ වගේ ටිකක් අපි අර ඕවරෝල් බලනවා. අවදානම් වර්ග අපි දන්නවනේ 5ක් විතර. business risk කියනවා, industry risk කියනවා, management risk කියනවා, operational risk කියනවා, environmental risk කියනවා, legal risk කියලා කියනවා, financial risk කියලා කියනවා. එහෙම අපිට risk ටිකක් දන්නවා. නිකන් දාලා බලන්න right මේ වගේ business එකේ මොනවද දෙන්න පුළුවන් risk එක. හරි structural risk එක කියලා කියන්නේ අර අපි කියන විදිහට දැන් මිනිහට අවශ්‍ය කරන්නේ pledge loan එකක් නම් අපි දෙන OD එකක් ස්ට්‍රක්චර් එක අවුල්. එයාට ඕනේ චක්‍රීය ණයක් නම් අපි දෙනවා ටර්ම් ලෝන් එකක් ස්ට්‍රක්චර් එක අවුල්. එයාට ඕනේ පෝස්ට් චෙක් ඩිස්කවුන්ට් එක අපි දෙන OD එකක් ස්ට්‍රක්චර් එක අවුල්. ඒවා තමයි ස්ට්‍රක්චරල් රිස්ක් කියන්නේ ව්‍යුහගත අවදානම්. ඒතර ඒ වගේ දැන් අපිට ඇසියුම් කරලා හිතන්න පුළුවන් මෙන්න මේවා අවදානම් විය හැකියි. බැංකුව කරන දේවල්. ඒතර ඒක අවම කරගන්න අන්න OD වෙනකොට අපි PDC දෙනවා. OD දුන්නත් අවශ්‍යම නම් OD එකට අවශ්‍ය කරන්න අපි ගන්නවා මොකද්ද? තවත් අවදානම් අවම කිරීමේ ක්‍රියාමාර්ග. මිනිමම් චෙක්ස් ටිකක් හැම දවසෙම කෑෂ් ෆ්ලෝ ඩිපොසිට් මෙතන ටර්නෝවර් මෙතන රූට් කරන්න. කෑෂ් බිල්ඩ් අප් එකක් දාන්න. අන්න දැන් මොකද කරන්නේ? අර OD තමයි. හැබැයි OD එක හිර කරනවා යා. මෙන්න මේක දැන් මම අද දවසේ චෙක්ස් ආවේ නැත්තම් මම අහනවා වගේ චෙක්ස් ටික ආවේ නැහැ. මට ඔය හැම දවස් තියෙන චෙක්ස් ටික මට රිප්ලෙනිෂ් කරන්න ඕනේ. ස්ටොක් ඉන්ස්පෙක්ෂන් මට දෙන්න ඕනේ. දැන් මොකද OD එයා ඉල්ලනවා අපි දෙනවා හැබැයි මිටිගේට් කරනවා. දැන් අන්න ඒ විදිහට චුට්ටක් අපි නිකන් අර ඉනෝවේටිව් තින්කින් එකක් ඕනේ. ප්‍රොඇක්ටිව් තින්කින් එකක් ඕනේ. ඒක දැන් විභාගෙට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. සහ එතනින් එහාටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි ඔයගොල්ලන්ට. දැන් ඔයගොල්ලෝ අර මම කියන්නේ දැන් ක්‍රෙඩිට් මැනේජ්මන්ට් කියන එක දැන් මීට අවුරුදු 20කට කලිනුත් ওই concepts ටිකේ වෙනසක් වෙලා නැහැ නේ. ඕ ටික ඔහොම තියෙන්නේ නැති. හරි? දැන් බිස්නස් ලෙඩ්දී මට මතකයි 2011 අපි උගන්වනකොටත් ඕවම තමයි අපි ඉගෙනන්නේ. නමුත් දැන් භාවිතාව තමයි වැදගත් වෙන්නේ. අද කාලීනව දැන් මේ වෙනකොට කොවිඩ් එකත් එක්ක ආපු ප්‍රශ්න ටිකක අපි කොහොමද ඔන්න ලෝන් එකක් ස්ට්‍රක්චර් කරන්නේ. හරි දැන් හොඳටම අපිට දැන් තේරුණා සමහර වෙලාවට ඔන්න අපි හිතන්නේ නැහැ වාරිකයක් දෙකක් තුනක් අපි ඉන්සිස් කරනවා මේ ඇඩිෂනලි තියාගත්තොත් හොඳයි. ඕක නිකන් ඉස්සර කිව්වා ඒක අපි ඒක කරලා තිබුණේ. හැබැයි ඔයා බලන්න මේ වගේ වාරිකයක් දෙකක් තුනක් කම්ෆර්ට් අපි තියාගත්තොත් බෆර් ඉන්ස්ටෝල්මන්ට් තියාගත්ත කස්ටමර්ස්ලා කී දෙනෙකුට මේක ස්ට්‍රෙස් එකක් නොවි යන්න පුළුවන් වුණාද? ඊළඟට අපි පෝස්ට් චෙක්ස් තියාගත්ත අවස්ථා තිබ්බා.
කෑෂ් බිල්ඩ් අප් හුඟක් වෙලාවට අපි ඉන්සිස් කරලා තියාගත් අවස්ථා තිබ්බා. ඒවෙන් ඇත්තටම ප්‍රයෝජනයක් වුණා. ඩිසාස්ටර් සිටුේෂන් එකේදී. ක්‍රයිසිස් සිටුේෂන් එකේදී. දැන් ඒක අපි ජෙනරලි හැමෝටම කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් අපි කලින් හිතලා තිබ්බ දේවල්. දැන් තව එකක් තමයි cost initiatives, cost management කියන එක. ඒකතරම් දැන් ඒගොල්ලෝ සමහර කස්ටමර්ස්ලා මොකද කරේ? 3ක් 4ක් 5ක තිබ්බ ඒවා එක තැනකට ගෙනාවා. සේවකයෝ සමහර අය ලේ ඔෆ් කරා, සමහර අයට මල්ටි පර්පස් වැඩ ටිකක් දුන්නා. හරි ඒගොල්ලෝ සිකියුරිටි පැත්ත එහෙම නැත්නම් ප්‍රිකෝෂන්ස් ගත්ත බැචස් වලට ගෙන්නනකොට අර වැඩත් ඒ විදිහට අඩු වෙන විදිහට කේට කරා. ඔන්ලයින් වලට ගොඩක් යොමු වෙන්න පටන් ගත්තා. දැන් මේ හරියට වෙනස් දේවල් නෙමෙයි. දැන් අවදානමුත් අර ඉස්සරට වඩා දැන් වෙනස්. දැන් ඉස්සර සමහරට බේකරියකට ගත්තොත් එයා ඇත්තටම කරේ ආවා අරගෙන ගියා. දැන් ඔන්ලයින් ඕඩරින් සප්ලයි. දැන් ඔන්න ඔපරේෂනල් රිස්ක් එකක් සිස්ටම් රිස්ක් වෙන්න පුළුවන්. දැන් IT රිලේටඩ් අලුත් ඒවා. දැන් මේ සල්ලි දාලා ගන්න සමහරලාට ඒ සල්ලි එහෙම නැත්නම් හැක් කරන්න පුළුවන්. සමහර දේවල්. සාමාන්‍ය SME කස්ටමර් කෙනෙක් එතෙන්ට ගියා. නමුත් අපි දන්නේ නැහැ මොන platform එකේද ඔපරේට් වෙන්නේ. software එක මොකක්ද? ඒ රිස්ක් එක මොකක්ද? ඒක දැන් සමහරට අපි ජෙනරල් කියලා හිතාගෙන ගිහිල්ලා අපි දන්නේම නැහැ. සෑහෙන ඉම්පැක්ට් එකක් යට එන්න පුළුවන්. වල බිස්නස් එකක් වැටෙන්නත් පුළුවන්. දැන් ඒව තමයි අපි අද දකින අවදානම්. නමුත් අවදානම් වෙනස් වෙලා නැහැනේ. අවදානම එන විදිය සහ ඒ කළමනාකරණය කරන විදිය වෙනස්. හැබැයි ඔයා මොඩල් එක දන්නවනම් හරි ලේසි ඇප්ලයි කරන්න මේ මේක එක සිනාරියෝස් වලට. මම හිතනවා පැහැදිලිද කියලා මම පුන පුනා මේ සමහරලාට මේවා කියන්නේ. මොකද ඒක එනවා අපිට ඒක කාලීනව එහෙම නැත්නම් අපි ඉගෙන ගන්න concept එක පාවිච්චි කරන්න. හැම වෙලේම මම කියන්නේ දැන් ඔයාලට දැන් මේ ඉගෙන ගන්න දෙයකින් බැංකුවේ ඔයාගේ ජොබ් එකේ එහෙම නැත්නම් ඔයාගේ ප්‍රොෆයිල් එක උඩට ගේන්න try කරන්න හැම වෙලේම. MBA එකක් එහෙම නැත්නම් ඩිග්‍රී එකක් වචන ටිකක් ගත්තට ඒ වචන ටික ගොඩාක් අපිට වටින්නේ නැහැ. දැන් හැමෝටම MBA තියෙනවනේ. හැමෝටම ඩිග්‍රී තියෙනවා කියන්නේ. නමුත් අපි ඇප්ලයි කරන විදිහ අනුව ඔයාට MBA එකේ ඉම්පැක්ට් එක ගොඩක් තැනකට පෙන්වන්න පුළුවන්. ඩිග්‍රී එක නැත්නම් බැංකින් ක්වොලිෆිකේෂන් ගොඩක් දුරට කියන්න පුළුවන්. සමහරවිට මීට වඩා ඉගෙන ගත්ත කෙනෙකුත් සමහරවිට ඔය බලාගෙන ඉන්න පුළුවන්. නමුත් ඔයා ඔපරේෂන්ස් මැනේජර් ඉන්න ගමන් ක්‍රෙඩිට් එකේ මොන හරි එකදී බ්‍රේන්ස්ටෝමින් සෙෂන් එකකදී ඔයාට වඩා ලොකු සපෝට් එකක් දෙනවා මෙන්න මේ සමහර concepts කිව්වට පස්සේ. ඉතින් අන්න ඒකට හැම වෙලේම උත්සාහ කරන්න අපි ඉගෙන ගන්න දේ ඇප්ලයි කරන්න ඔපරේෂනලයිස් කරගන්න. right. right. එහෙම කියන ගමන් අපි ඊළඟට මේකේ ඉතුරු කොටසට යමු. මට විනාඩියක් දෙන්න. මෙතනදි වෙන්නේ අපි අර කිව්වා වගේ මූලික වශයෙන්ම ණය නිපියුම් තියෙනවා, ණය ලාභීන් තියෙනවා. එතකොට ණය සුරකුම් කියන එක අපිට අමතර සාධකයක් හැටියට අපි පාවිච්චි කරනවා. හැබැයි සාමාන්‍යයෙන් අපි කිව්වොත් ණය නිපැයුමක් එහෙම නැත්නම් ණයක් ලබා දීමේදී ණය සුරකුමක් කියන එක මූලික අවශ්‍යතාවයක් හැටියට අපි දකින්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් පළවෙනිම අපි කියනවා ඒක ණයක් ලබා දීම ඒ ණය මූලිකම ක්‍රමවේදයේ වියුත්තේ මූල්‍ය ප්‍රවාහ. එතකොට මේ මූල්‍ය ප්‍රවාහ වලින් එහෙම නැත්නම් ෆස්ට් වේ අවුට් එක ෆේල් වෙන වෙලාවක අපිට ඊළඟට වැටෙන්න තියෙන තැන තමයි මේ සුරුකුම. හැබැයි අපි හැම වෙලෙම ඔළුවේ තියාගන්න ඕන දෙයක් තමයි අපි ණයක් ලබා දීමේදී ඒ ණය අය කර ගැනීම සඳහා සුරුකුම භාවිතා කරනවා කියන දේ ඔළුවට එනවනම් අපි මේ ණය ලබා දීම ගැන දෙවරක් හිතිය යුතුයි. එතෙන්දි වෙන්නේ ඇත්තම අපිට කම්ෆර්ටබල් නෑ කස්ටමර්ගේ කෑෂ් ෆ්ලෝ එහෙම නැත්නම් කස්ටමර්ගේ පර්ෆෝමන්ස් මොන වුණත් කමක් නෑ ණය දීලා අපිට තියෙනවනේ දේපලක් කියන මට්ටමකට එනවා කියලා කියන්නේ අපිට ඒ ණය පිළිබඳ නිසි ඇඟීමක් කරගන්නට බැහැ කියන තත්යකට පත් වෙන නිසා. එතකොට අපි එහෙමනම් ඒ ණය ගැන දෙපාරක් හිතන්න ඕනේ. ඒක ඇත්තටම නොකල යුතු ආකාරයේ ණය කැටි තමයි අපි සඳහන් වෙන්නේ. අපි අනිත් පැත්තෙන් කියනවා නම් ණයක් ලබා දීමේදී ණය නිසි පරිදි අය කරගන්නට බැරි වෙන දෙයකට අපි කියනවා ණය අවදානමක්, මූල්‍ය අවදානමක්. ඒ මූල්‍ය අවදානම අඩු කර ගැනීමේ අවම කර ගැනීමේ රක්ෂණයක් හැටියටත් අපි මේ සුරුකුම සලකන්නට පුළුවන්. එතකොට දැන් පැහැදිලි ණයක් ලබා දීමේදී නිකන් ණය සුරුකුම කියලා කියන්නේ නිකන් කම්ෆර්ට් එකක්.
ඉන්ෂුරන්ස් එක. ඒ වගේම තමයි අවාසනාවන්ත අවස්ථාවකදී පාවිච්චි කළ හැකි එක. ඒ වගේම තමයි මේක සෙකන්ඩ් වේ අවුට් එකක් නැත්නම් තර්ඩ් වේ අවුට් එකක් හැටියට පාවිච්චි කරන දෙයක් මිසක් ෆස්ට් වේ අවුට් එකක් නෙවෙයි. ඔන්න ඕ ටික තමයි මූලික වශයෙන්ම අපි ඔළුවේ තියාගන්න ඕනේ ණය සුරුකුම් ලබා ගැනීමේදී. ඊළඟට ටිකක් වැදගත් කාරණා ටිකක් මම සාකච්ඡා කරනවා. ණය සුරුකුමක් ලබා ගන්නකොට සැලකිලිමත් විය කරුණු. මෙන්න මේ ටික හරි වැදගත්. පැවැත්ම, ඉල්ලුම, ඇස්තමේන්තු, අලෙවි කර ගැනීම, enforceability. මේ මොකක්ද කියන්නේ? අපි දැන් ණයක් ලබා ගැනීමේදී ඒ ලබා ගන්නා සම්බන්ධයෙන් ලක්ෂණ ටිකක් අපි ඉගෙන ගන්න. එකක් තමයි පැවැත්ම. ඒ කියන්නේ ෆස්ට් ප්ලේස් අපි දැනගන්න ඕනේ මෙහෙම සුරුකුමක් තියනවද නැද්ද කියන්නේ. දැන් එක කාට හිතන්න පුළුවන් මේ මොන විහිළුවක්ද කියලා. දැන් අපි මොකද්ද දැන් ප්‍රොපර්ටි එකක් ගැන කතා කරනවා එහෙම නැත්නම් දේපලක් ගොඩනැගිල්ලක් ඉඩමක් ගැන කතා කරනවා එහෙම එකක් පැවැත්මක් එහෙම නැත්නම් එහෙම තියනවද කියලා. ඇයි අපි එහෙම කියන්නේ? ඇත්තටම සමහර අවස්ථාවන් වලදී අපි අත්දැකලා තියෙනවා ඒ කියන්නේ ෆිසිකලි අපි එහෙම එකක් තියනවද නැද්ද කියලා බලන්නේ නැතුව ණය දීපු. මොකද දැන් ප්ලෑන් එකක් තියනවා කියලා ඔප්පුව ප්ලෑන් එක පත්තිරු ඒ සම්බන්ධ අනිකුත් කනෙක්ටඩ් ડોකියුමන්ට්ස් ඔක්කොම අපි ගන්න. වැලුව කෙනෙක් කියලා වැලුවේෂන් එකක් කරලා අපි හිතනවා සියලු දේ හරි කියලා හිතාගෙන අපි වැඩේ කරගන්නවා. හැබැයි සමහර වංචනික අවස්ථාවන් වල වෙලා තියෙනවා එහෙම ඉඩමක් ෆිසිකලි නැති ડોකියුමන්ට්ස් ටිකක් ෆෝජ් ડોකියුමන්ට්ස් වෙන්න පුළුවන්. හේතුව අපි ෆිසිකලි වෙරිෆයි කරලා නැහැ. ඒක නිසා තමයි එහෙම ඉඩමක් එහෙම දේපලක් සුරුකුමක් ගන්නට තියනවද නැද්ද කියන එක බලා ගන්න එක. ඒක තමයි හැම වෙලේම අපි කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් විසිට් එකක්. වැලුව වෙන්න පුළුවන්, ලෝය වෙන්න පුළුවන්, තවත් කාරණා වෙන්න පුළුවන්. ඒකක්වත් ඔයා බැංකුවට ඉන්ඩිපෙන්ඩන්ට්. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ සර්විසස් දෙනවා. හැබැයි අපි අපේ වගකීමක් තියෙනවා ණයලාභියා එක්ක ගිවිසුම් සුරුකුමක් එම්කක් තියෙනවා බලන්න. දෙක ඉල්ලුම. ඒකත් හරි වටිනවා. දැන් අපිට සුරුකුමක් තියෙන්න පුළුවන්. ඉතා වටිනාකමකින් යුක්ත වෙන්න පුළුවන්. හැබැයි අපි හිතුවොත් ඒකේ ඒකට ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඒ උදාහරණයකට පිහිටීම මත ඩිමාන්ඩ් එක වෙනස් වෙනවා. දැන් අපි හිතන්න සුරුකුමක් තියෙනවා. ඒක තියෙන්නේ කොහෙද? අපි හිතමු සෙමට්‍රි එකට ඇජොයින්. හොඳ අට්ටු තුන අතරක හොඳ ගයක් හතිනවා මිලියන 50ක් 100ක් කියලා කියනවා. වටිනාකමකුත් තියෙනවා. නමුත් හැබැයි ඕක ඒකට ඉල්ලුමක් තියෙද යම් ආකාරයක කලින් හරි මේ විකුණන්න ගියා. සෙමට්‍රි එක ගාව තියෙන ඉඩමක් සමහරට ගන්න නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු ඒත් හොඳ ඉඩමක් තියෙනවා. හැබැයි අපි දකිනවා මේ පාර පළල් වෙන chance එකක් ඉස්සරහට. එතකොට අපි දකිනවා ඔය දැන් ඔය ගිහින් විදිහට දැන් තිබ්බොත් ඔය කවුරුත් ගන්නෙ නෑ. මොකද දැන් දන්නවා පාර පළල ඒකට මන්දියක් හම්බ වෙනවා. නමුත් ඉඩම ප්‍රමාණය අඩු වෙනවා. නිල්ලුමක් නෑ. එතකොට අපි ඒ වගේම දකිනවා දැන් ලෑන්ඩ් එක ස්ලොපි වෙන්න පුළුවන්, හිලි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එක විවිධ ෂේප්ස් වලට තියෙන්න පුළුවන්. එහෙම තිබ්බොත් ඉල්ලුම පිළිබඳ ගැටලුවක්. ඩිමාන්ඩ් එකක් තියෙයිද මේ ලෑන්ඩ් එකට? ඒක අපිට වටිනාකමක්. ඊළඟට අපිට වටිනාකමක් ඒ කියන්නේ ඊළඟට අපිට තියෙන ලක්ෂණයක් තමයි වැලිඩේෂන් එක කොච්චර ලේසියට කරන්න පුළුවන්ද බැරිද? ඒ කියන්නේ අපි ලබා ගන්න සුරුකුමේ. කෑෂ් නම් හරිම ලේසි. ගෝල්ඩ් නම් තවත් එහෙමයි. treasury bill, treasury bond, promissory note ගැටලුවක් නැහැ. හැබැයි second hand vehicles, second hand machinery, agricultural වගේ ලොකු lands එතකොට ඒවා වැලියු කරන්න ලේසි නෑ. ටික අමාරු වෙනවා. එතකොට easily වැලියු කරන්න පුළුවන් එක තමයි cash. over the counter එකනේ අපි සල්ලි දෙන්නේ. ලෑන්ඩ් එකක් ගත්තොත් අර කියන කාරණා යනවා ඉන්ෂුරන්ස් පැත්ත බලයි, විසිට් එකක් යයි, වැලියු එකක් ගිහින් නම් බලාවි, right? ඉතින් අපි අර වැලියුේෂන් එක නිකන් එයා දෙකක් තුනක් දෙනවා. ඉන්ෂුරන්ස් වැලියු එකක්, ෆෝසෙල් වැලියු එකක්, මාකට් වැලියු එකක්. හරි? දැන් ඒ කියන්නේ අර ටක් ගාලා මෙන්න මෙච්චරයි මිලියන 100යි 20යි 200යි 50යි කියලා කියන්න බෑ. ඊළඟට පහසුවෙන් අලෙවි කරන්න. ඒ කියන්නේ දැන් අපි හිතමු මේක අර මම කිව්වාගේ ඉල්ලුම එකක් මාකට් එක තව එකක්. right දැන් මේක ඊට පස්සේ විකුණනකොට දැන් අපි කියනවා වගේ දැන් purchase 10ක ඉඩමක් තියෙනවා හොඳටම හොඳයි. හැබැයි මේක තියෙන්නේ ගමක ඇතුලේ.
එතකොට අපිට පුළුවන් ද සමහරවිට මේක ගිහිල්ලා විකුණන්න is a question mark. ඊළඟට සමහරවිට අපි ඉදමක් ගැන කතා කරනවා මේක දෙපැත්තේ තියෙන ඉඩම් හරි එහෙම නැත්නම් ගොඩනැගිලිත් එක ගත්තොත් ඒ වගේ කෙනෙකුට මේක වටිනාකමක් ආවට ජෙනරල් කෙනෙකුට මේක වටිනාකමක් නැහැ. ඒක පහසුවෙන් මේක අලෙවි කරන්න බෑ. ඒ වගේම හිතමු මොකක් හරි මොගේජ් එකක් ගන්නවා කියලා මොකක් හරි particular ෆැක්ටරි එකක් වෙන්න පුළුවන්. ටී ෆැක්ටරි එකක්, ගාමන් ෆැක්ටරි එකක්, අයිස් ෆැක්ටරි එකක්. එතකොට දැන් මේක වටිනාකම තියෙනවා. හරි. හැබැයි දැන් මේක ඉල්ලුමකුත් තියෙන්න පුළුවන් ටී මේ සෙක්ටර් එකේ මේ දවස්වල ටී ලයිසන් එකක් කරන ෆැක්ටරි එකක් කරන්න කවුරුත් නැත්තර. හැබැයි අපි හිතමු විකුණ ගන්න ගියාට පස්සේ මොකද වෙන්නේ ඊළඟට? ටී ට්‍රේඩ් එකේ ඉන්න කෙනෙක්ම ඇවිල්ලා ගන්නවද මේක? එහෙම නැත්නම් බාගෙන් ප්‍රයිස් එකකට මේක යන්න පුළුවන්ද? අන්න. මාකට්ටබිලිටි කියන එකත් අපිට ඉම්පෝටන්ට් වෙනවා. අන්තිම එක තමයි නිසි පරිදි ලියකියවිලි මගින් බලාත්මක කිරීමේ හැකියාව. enforceability. නැත්නම් charge කරන්න පුළුවන්. ගත්තොත් cash over the counter ගත්තා letter of set off එකක් ඉක්මනටම අපිට set off කරලා දාන්න පුළුවන්. gold auction එකයි ඉක්මනටම කරන්න පුළුවන්. absolute ownership එකක් තියෙනවා vehicle එකක් ලොකු කරදරයක් අපිට නැහැ. mortgage bond එකක් property පරාට යන්න පුළුවන් නම් ටිකක් ලේසි. පරාට යන්න බැරි එකක් නම් තව ටිකක් අමාරුයි. movable bond එකක් stock වගේ දෙයක් ගත්තොත් තවත් අමාරුයි. movable bond එක තියෙනවා යනකොට බඩු ටික නැහැ. දැන් මොකද වෙන්නේ? අපි ගන්න documentation එකත් එක්ක අපි බලනවා right කොච්චර මේ security in case of a default how easy to charge this enforce this. එතකොට සුරුකුමක් ලබා ගැනීමේදී මෙන්න මේ කියන කාරණා අපි සාතික කරන්න ඕන. සැලකිලිමත් වෙන්න ඕන. මොකද නැත්තම් වෙන්නේ අපි කරනවා තමයි නමුත් අපිට යම් ආකාරයක ගැටලු සහගත තත්වයකට එන්නට පුළුවන්. ඒ සුරුකුම ලබා ගැනීමේදී එහෙම නැත්නම් සුරුකුම ණය ගිවිසුම හා සම්බන්ධ කර ගැනීමේදී සහ නිසි පරිදි නොගෙවන අවස්ථාවක සුරුකුම විකුණලා යම් ආකාරයක මුදල් අය කර ගැනීමකදී ගැටලු අපිට එන්නට පුළුවන් නිසා. ඊළඟට විවිධ සුරුකුම් වර්ග. මේවා නම් සාමාන්‍ය දේවල් මම නිකන් සාකච්ඡා කරගෙන යන්න. දැන් අපිට මුදල් සුරුකුම් තියෙනවා. මුදල් හා සමාන සුරුකුම් තියෙනවා. චංචල දේපල, නිශ්චල දේපල මේ විදිහට කොටස් වලට කඩන්න පුළුවන්. දැන් මේවා වැදගත් වෙන්නේ ඇත්තටම අපිට ඉදිරියදා බැංකුකරණයේදී අපි සමහරවිට කරනකොට මෙන්න මේ පිළිබඳ යම් ආකාරයක ප්‍රාමාණික දැනුමක් තිබුණොත් අපිට ඇති. මොකද හේතුව ඉතින් ගොඩක් වෙලාවට මේ වගේ දේවල් විභාග වලට නම් වැඩි අහන්නේ නැහැ. නමුත් අපි යම් ආකාරයක දැනුමක් වෙලා ඉන්න ඕනේ මොනවද මේ cash securities කියලා කියන්නේ. වෙන්න පුළුවන් ඉතුරු සහතිකපත් ඒ වගේ. දැන් මුදල් හා සමාන භාණ්ඩාගාර බිල්පත් යුනිට් ට්‍රස්ට් එහෙම නැත්නම් ඉන්ෂුරන්ස් පොලිසිස් ඒවා මුදල්ම නෙවෙයි හැබැයි නියර් කෑෂ් වගේ. ඒක අච්චර ලේසියෙන් නැතත් අපිට ඒවා ඉන් කෑෂ් කරන්න පුළුවන් with some effort. චංචල ඒ කියන්නේ movable assets තියෙනවා. movable properties තියෙනවා. වාහන, බඩු, යන්ත්‍ර සූත්‍ර ඒ වගේ ඒවා අර තනකින් තනකට තව අයින් කරන්න පුළුවන්. මෙන්න මේවා තමයි චුට්ටක් ට්‍රිකි අපිට. අපි ගත්ත ස්ටොක් මොගේජ් එකක් ගැන අපි කියනවා. මැෂිනරි මොගේජ් එකක් කියනවා. vehicle mortgage ගැන කතා කරනවා. දැන් absolute ownership එක නැත්තම් vehicle එක mortgage වුණොත් අපිට හරි අමාරුයි vehicle එක seize කරන්න බෑනේ. ඒතර mortgage bond action එකක් ගන්න. movable bond එක. ඉතින් වාහනේ එතකොට අර කෑලි වලට ගලවලා පැත්තක තිබ්බත් අපිට කරන්න දෙයක් නැහැ. තොගියත් එහෙමයි. stock mortgage එකක් අපි ගත්තට ඒ stock එක physically තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඒක deteriorate වෙලා මේ නැති වුණොත් එම අපිට stock එකක් නැහැ. යන්ත්‍ර සූත්‍ර fixed to ground තියෙනවා movable ඒවා තියෙනවා. එතකොට දැන් fixed to ground වගේ ගත්තොත් නම් ඒක immovable හැටියට යනවා. නැත්තම් machine එක move වෙන්න පුළුවන්. අපි දවසක ඉන්නකොට තියෙනවා ඊළඟ දවසේ machine එක නැහැ. ඒක හොයාගෙන අපි සෑහෙන ෆයිට් එකක් දෙන්න ඕනේ. නඩු දාන්න වෙන්නේ mortgage bond action එකේ. අර තරම් පහසු නැහැ මේ movable වලට යනකොට. නිශ්චල දේපල නිවාස ඉඩකඩම් කර්මාන්ත ශාලා ස්ථාවර යන්ත්‍ර යන්නේ ඒ ස්ථාවර යන්ත්‍ර සූත්‍ර කියලා කියනවා මගේ fixed to the ground. නිශ්චල දේපලත් අර මම කියනවාගේ අමාරුයි ටිකක් හේතුව ඒවා නෛතික ක්‍රියාමාර්ග හරහා කාල සීමාවක් ගත වෙනවා අපිට ඒක විකුණලා මුදල් කරගන්න. අන්න ඒ නිසාම තමයි මම මූලිකවම පැහැදිලි කරන්නේ දැන් සුරකුම කියන එක නිකන් රක්ෂණයක් පමණයි. සුරකුම කියලා කියන්නේ නිකන් අර තවදුරටත් අපිට මේ නිකන් යම් ආකාරයක
සහනයක් පමණයි. ඒක නිසා අපි ඒක මූලික සාධකයක් හැටියට කරගන්නේ නැහැ ණය ලබා දීමේදී. සමහර අවස්ථාවන් වලදී අපි ඒක සාධකයක් වෙනවා. දැන් කෑෂ්බැක් වගේ වුණොත් නම් ගැටලුවක් නැහැ. මොකද ඒක ඉක්මනටම රියලයිසබල් නිසා. නමුත් අනිත් අවස්ථාවන් වලදී අපි ගොඩක් වෙලාවට ඒක දෙවෙනි නැත්නම් තුන්වෙනි සාධකයක් හැටියට තමයි අපි තියාගන්නේ. එතකොට නිශ්චල දේපල වලදී කාලය සමග වටිනාකම ඉහළ යාම, ශක්තිමත් නීතිමය බැඳීමට යටත් කරගත හැකි වීම, පහසුවෙන් අධීක්ෂණය කිරීම වගේ දේවල් හින්දා අපිට ටිකක් මේ සම්බන්ධයෙන් වාසි හම්බෙන්න පුළුවන්. මොකද මේ ෆිසිකලි තියෙනවා. කාලයත් එක්ක වැඩි දියුණු වෙනවා. එතකොට මෝගේජ් ඉමූවබල් බොන්ඩ් එකක් ගහලා ලෑන්ඩ් රෙජිස්ටර් එක රෙජිස්ටර් කරලා අපිට එතකොට ඒකට අදාළ අයිතිවාසිකමක් එහෙම නැත්නම් රෙෆරන්ස් එකක් අරගෙන කරන්නට පුළුවන්. හැබැයි ඒකේ අනිත් සයිඩ් එක තමයි උකසට එහෙම නැත්නම් මෝගේජ් බොන්ඩ් එකක් ගහන්න ගත වෙන කාලය. එතකොට ඒක විකුණලා මුදල් කර ගැනීම සඳහා යම් කිසි කාල සීමාවක් ගත වීම, ඊට පස්සේ තවදුරටත් ඒක මෙහෙවීමේ කටයුතු වලට එහෙම නැත්නම් අපි කියන ඔපරේෂන්ස් වලට එහෙම නැත්නම් ඉන්ෂුරන්ස් වගේ දේවල් කරන්න. ඒතර ඒවා අවාසි. දැන් ඕනම දෙයක දෙපැත්තක් තියෙනවා. දැන් අපි කිව්වහම දැන් ප්‍රොපර්ටි මෝගේජ් එක හොඳයි කියලා. හැබැයි ප්‍රොපර්ටි මෝගේජ් එක හොඳයි වගේම තමයි ඒ සම්බන්ධයෙන් මහසි වෙන්න ඕන ප්‍රමාණයත් වැඩි. දැන් උදාහරණයකට ගත්තොත් අපි සාකච්ඡා කරොත් දැන් ඒ property owned by the promoters නම් ඒගොල්ලෝම අයිති නම් අපිට third party නැතු පරාටයකට යන්න පුළුවන්. හැබැයි property owned by directors in a company නම් අපිට තුන්වෙනි පාර්ශ්ව හැටියට ඒක සඳහන් වෙන්නේ. එතකොට අපිට ඒකට යන්න වෙන්නේ mortgage bond action නැත්නම් money recovery වලට. එතකොට අපිට පැහැදිලි ඒක නිසා මේ දැන් මේ දේපල ලබා ගැනීමේදී හොඳ වගේම නරකත්. ඒ නැත්නම් ප්‍රායෝගික ගැටලුවට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊළඟට තවත් සුරකුම් වර්ග දැන් අර අපි ගොඩක් වෙලාවට සාකච්ඡා කරානේ දැන් එක එක ණය නිපියුම් දැන් ඔය posted check discounting එහෙම නැත්නම් pledge loans එහෙම නැත්නම් factoring දේවල්. ඒතර ඒ වල පාවිච්චි කරන යමාකාරී සුරකුම් වර්ග කීපයකුත් මෙතනදී තව ඉදිරියට නිකන් කීපයක් තියෙනවා. ඒවත් අපි සාකච්ඡා කරමු. ව්‍යාපාරික පොත් ණය දැන් book debts කියලා කියනවා. දැන් ගොඩක් වෙලාවට ඒ අපි හිතමු ව්‍යවසායකයාගේ ශේෂපත්‍රයේ තියෙනවා book debts නැත්නම් ණයලාභී right ණය ගැටියන්. ඒතර අපිට ඒක සුරකුමක් හැටියට ගන්නත් පුළුවන්. එතකොට ඒක එක එක ෆෝම් එකෙන් තියෙන්න පුළුවන්. ඒක අර මම කිව්වා ඉන්වොයිසස් හැටියට වෙන්න පුළුවන්. ඒක මම කිව්වා ෆැක්ටරින් ප්‍රොසීඩ්ස් හැටියට වෙන්න පුළුවන්. ඒක පෝස්ටඩ් චෙක්ස් හැටියට වෙන්න පුළුවන්. සෝ විවිධාකාරයේ ක්‍රම හැටියට විවිධාකාරයේ අයිටම්ස් හැටියට ඒක තියෙන්න පුළුවන්. එතකොට අපි අවශ්‍යතාවය අනුව ඒව සුරකුම හැටියට පාවිච්චි කරන අවස්ථා තියෙනවා. දැන් අර මම කිව්වේ දැන් PDC එකක් පෝස්ටඩ් චෙක්ස් හැටියට ලබා දෙනවා නම් අපිට ඒව සුරකුමක් හැටියට ගන්නත් පුළුවන්. වෙන සුරකුමක් අපිට නැතත්. ඒ වගේම ෆැක්ටරින් වලදී ෆැක්ටරින් ඇග්‍රීමන්ට් එකේ තියෙන ෆැක්ටරින් ඉන්වොයිස් එක සුරකුමක් හැටියට අපිට පාවිච්චි කරන්නත් පුළුවන්. pledge loan එක ගත්තොත් pledge එක ඒකේ stock එක අපිට mortgage කරන්න පුළුවන්. ඊළඟට තවත් කීපයක් පුද්ගල අප ආයතනික අප personal guarantee corporate guarantee. ඒතර පුද්ගල අප ආයතනික අප ගත්තොත් ඒකත් යම් ආකාරයක සුරුකුම්. හැබැයි ඒවා අරතරන් හොඳ සුරුකුම් නෙවෙයි. දැන් අපි ගත්තොත් මූලිකම අපි කියනවානේ ණය අය කර ගැනීමේ ක්‍රමවේදය මොකද්ද? මූලික වාහන. දෙවෙනි එක අපි සාකච්ඡා කරා සුරුකුම්. තුන්වෙනි එක ඒ සුරුකුම් වල පුද්ගල ආයතනික අප කියන එක තමයි third way out එක. මොකද දැන් land immovable mortgage එකක් අපිට ණය නොගෙවන අවස්ථාවේදී ඒ සඳහා යම්කිසි මහන්සියක් වෙලා ඒක විකුණලා අය කර ගැනීම කියන එකට වඩා අපහසුයි පුද්ගල අපයක් ආයතනික අපයක් දිගින් දිගටම අරගෙන ගිහිල්ලා නඩු දාලා ඒ ටික ආපහු අය කර ගන්න එක. නමුත් අපි පුද්ගල අපයක් එහෙම නැත්නම් ආයතනික අපයක් කියන එක අපි සමහර වෙලාවට පාවිච්චි කරනවා නිකන් අර කමිට්මන්ට් එකට. නැත්නම් මොටිවේෂන් එකක් රුපේ වගේ. දැන් මම ණයක් ගන්නවා මගේ ණයට තව පුද්ගලයෙක් අප වෙනකොට මම නොගෙවනවා නම් අර පුද්ගලයාට පොඩි ඉන්ඩිකේෂන් එකක් දීලා මෙන්න මෙහෙමයි ඔයා අප අසං කරපු එක්කන ගෙවන්නේ නැහැ කිව්වම අරයා මට ප්‍රෙෂර් එක දානවා. ඔයා ඉක්මනට ගෙවන්න මොකද මට ගැටලුවක්. ඒතර ඒක නිකන් වක්‍රාකාරයෙන් අපිට මේ ණය කාපහු ගෙවන්න මොටිවේට් කරනවා වෙන්න පුළුවන්.
ඔව් ඒක තමයි ද්විතීයික බැඳීමක්. දැන් මම ගෙවන්නේ නැත්තම් as a direct beneficiary මගේ ගැරන්ටට නඩු දාන්න පුළුවන් බැංකුවට. එතකොට මොකද වෙන්නේ නිකන්. එතකොට එයාගේ වත්කම් තියෙන කෙනෙක් නම් ඒ වත්කම් වලින් මට මගේ ණය ආපසු ගෙවීම සඳහා බැංකුවට යම් ආකාරයකට රැඳෙන්නට හැකියාවක් තියෙනවා. ඊළඟට දැන් මේ අපි දැන් සුරකුම් ගැන කතා කරා. මේ සුරකුම් ලබා ගන්න ක්‍රම කීපයක් තියෙනවා. ඔයගොල්ලෝ සමහරට මේවා දන්නව ඇති. අපි නිකමට පොඩි සඳහනක් කරගෙන ඉදිරියට යමු. ලියන් එක. දැන් අපි ගත්තොත් කෑෂ් එක ගොඩක් වෙලාවට අපි මොකද කරන්නේ? ලියන්. එහෙම නැත්නම් තොගයක් වගේ ගත්තොත් ගොඩක් වෙලාවට ප්ලෙජ් එකක් කියන ඔඩපණ හැටියට. ඒක උකස් ගත්තොත් උකස් වර්ග කීපයක්. එකක් තමයි ස්ථිර උකසක්. permanent bond එකක්. නැත්නම් revolving bond එකක්. දැන් අපි මුගක් වෙලාවට සමහරවිට අපි නිවාස ණය වගේ ගත්තොත් ගොඩක් වෙලාවට එකයි. එක බොන්ඩ් එකක් වාට ගන්න. ඒක permanent මිලියන 10කට ගැහුවා. හිමින් අඩු වෙලා යනවා. ශාල revolving bond එකක් කියලා කියන්නේ අපි දැන් කාර්ක ප්‍රාග්ධන ණය ලබා ගන්න අවස්ථාවක එහෙම ගොඩක් වෙලාවට අපිට පුන revolving bond එක. එතකොට මිලියන 10ක් හෝ 15කට බොන්ඩ් එකක් ගැහුවා. ඒකේ යට ණය චක්‍රීය කර ගැනීම හැකියාවක් තියෙනවා. විටෙන් විටේ මට ආය බොන්ඩ් ගහන්න ඕනේ නැහැ. permanent එක one off එකක් හැටියට යනවා. ශාල උකසකදී ඒක revolving. ඒක eternally තියෙනවා. ලෝන් ටික ගෙවිලි ඉවරනකම්. ඒක ඇතුළේ මම ඔපරේට් කරනවා. සමගාමී concurrent. ඒ කියන්නේ තව බැංකුවකුත් එක්ක අපි දෙකක් එකතු වෙනවා. එහෙ මෙහි එකතු වෙනවා. එයාගෙත් තියෙනවා මගෙත් තියෙනවා. අපි දෙගොල්ලම දීපල පැයක් හැටියට අරගෙන දෙගොල්ලන්ම එකම rights තියෙනවා. concurrent. ඒ කියන්නේ අපි හිතමුකෝ ගෙවුවේ නැත්තම් ඒ ඉඩම විකුණලා එන මුදල් අපි දෙගොල්ලටම අයිති. ඒක concurrent mortgage. මොකද සමහරවිට එක බැංකුවක නම් ඒක තියෙන්නේ අපිට ඒක ඒක යම් ආකාරයකට පාවිච්චි කරන්න පුළුවන් නම් අපි අහන concurrent එකක් ගමු. අපි දෙකොල්ල එකතු වෙලා කරමු. ඊළඟට primary secondary tertiary කියලා යනවා එකම උකස. එහෙම නැත්නම් පළවෙනියෙන්ම මට mortgage දෙනවා නම් ඒක primary. ඊට පස්සේ මොකද කරන්නේ? ඒකට තව mortgage එකක් දෙනවා. තව loan එකක් වැඩි secondary එකක් දෙනවා. tertiary තවත් කොටසක් දෙනවා. ඒ කියන්නේ එimhe ඉදමම වටිනාකම තියෙන විදිහට ගන්න ණයට additional bond එකක්. තෘතීයක තුන්වෙනි එක. එතනින් හරි ගියොත් further mortgages. ඒ කියන්නේ නාමිකව එක එක දේවල් කරන්න බලන්න. නමුත් අපිට මේ තියෙන land එකේ තියෙන වටිනාකම අනුව අපිට ඒ උකසක් එහෙම නැත්නම් mortgage එකක් කරගන්නට පුළුවන්. දැන් ඒකම තව ටිකක් continue කරොත් ලියන් එකේ එහෙම නැත්නම් ඔඩපණදී ණය ගැනුම් කරු සුරුකමේ අයිතිය පසු නදලා ඔඩපණේ හරහා සුරුකම නදවා ගැනීමට බැඳෙනවා. දැන් අපි ගත්තොත් ඇත්තටම දැන් ප්ලෙජ් එකක් ගත්තා, කෑෂ් ගත්තා. ඒතර ඒකේ ඕනර්ෂිප් එක ඒ කියන්නේ සර්ටිෆිකේට් එකක් වෙන්න පුළුවන්, නැත්නම් FD එකක් වෙන්න පුළුවන්, නැත්නම් කෑෂ් ඩිපොසිට් එකක් වෙන්න පුළුවන්. ඒකේ අයිතිය ඇත්තටම තියෙන්නේ මේ පුද්ගලයාට. හැබැයි අපි ડોකියුමන්ට් හරහා යම් ආකාරයක හඳවා ගැනීමක් තියෙනවා. මොකද යාට තනියම මේකට මොකුත් කරන්න බෑ. අපේ අයිතියත් එක්ක අපේ කන්සෙන්ට් එකත් එක්ක තමයි මොනාර කරන්න වෙන්නේ. ඒ වගේ එකදී අච්චර කරදරයක් නෑ. උසාවියක් නැතුව අපිට සමහර දේවල් කරගන්න පුළුවන් ඔය කියන ප්ලෙජ් ලියන් වලදී. දැන් අන්තිම එක ගත්තොත් උකසක් වගේ වෙනකොට වෙන්නේ ඒක අරකට වඩා චුට්ටක් වෙනස්. සංකීර්ණයි. නෛතිකව සමහර දේවල් වෙනස් වෙනවා. එතනදි වෙන්නේ උකස් කාල සීමාව තුලදී ඒ తాවකාලිකව අයිතිය උකසක් හැටියට බැංකුවට පැවරෙනවා. සම්පූර්ණ ණය ගෙවල ඉවරනාට පස්සේ උකස අහෝසි වෙලා අයිතිය නැවතත් අයිතිකාරයා වෙත ප්‍රාන්සර් වෙනවා. එහෙම නැත්නම් මූ වෙනවා. එතකොට දැන් ඒක අර කලින් කිව්වට වඩා චුට්ටක් වෙනස් වෙන්නේ ඒක ලිඛිතව උකසක් හැටියට සඳහන් වෙලා ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකේ රෙජිස්ටර් වෙලා පත්තිරු වල සඳහන් වෙලා අට වඩා නෛතික ක්‍රියාවලියක් හැටියට යනවා. ඉතින් ඒ නිසා බැංකුවක් පැත්තෙන් ගත්තොත් අර කාලය ගියාට වැඩි ආරක්ෂාවක් ඒ වගේ තැනකදී තියෙනවා.
ණයලාභියටත් එහෙමයි. නමුත් දැන් ලියන් එකක් ප්ලෙජ් එකක් ගත්තොත් එච්චර සංකීර්ණ නෑ. නමුත් අපිට හරි ලේසි ණය ගෙවන්න නැත්තම් අප්ලිෆ්ට් කරලා සෙටල් කරන්න. නමුත් උකසකට වගේ ගියාට පස්සේ උකසකට සමහර අවස්ථාවන් වලදී අපිට යා යුතුය තියෙනවා. එතකොට මේක සංකීර්ණයි හැබැයි යම් ආකාරයක අපි කියනවා විධිමත් ෆෝමල් සිස්ටම් එකකට එක සිද්ධ වෙනවා. අර මෙතන සඳහන් වෙන්නේ විවිධ වර්ගයේ උකස් ස්ථිර චල සමගාමී නැත්නම් ප්‍රයිමරි සෙකන්ඩරි තෘතීයක ඒ විදිහට අපිට යන්නට පුළුවන් කියන දේ තමයි මෙතන පැහැදිලි කරන්නේ. right. ඇත්තටම මෙතනින් වගේ වෙනකොට මේ සම්බන්ධයෙන් ලෝන් ටික මූලික වශයෙන් ඉවරයි. පොඩි දෙයක් මම සාකච්ඡා කරන්න මෙතන නැති නිසා මෙන්න මෙහෙම දෙයක්. දැන් අපි මේ උකසත් එහෙම නැත්නම් මෝගේජ් එකක් සුරකුමක් කියන එක ලබා ගන්නකොට මොන වගේ වාසියක්ද මූලිකව බැංකුවට තියෙන්නේ. අපි හිතමු සුරකුමක් අපි ලබා ගන්නවා පාරිභෝගිකයෙක්. වාසි කීපයක් තියෙනවා. එකක් අපි මෙතනදී කිව්වා ණය අවදානම සඳහා රක්ෂණය. ක්‍රෙඩිට් රිස්ක් එක සඳහා ඒක අඩු කරන්නට, මැනේජ් කරන්නට, මිටිගේට් කරන්නට ඉන්ෂුරන්ස් සෙක්යුරිටි එක අපි පාවිච්චි කරනවා. එක. තාම මොනවටද අපිට සාමාන්‍ය බැංකුවක් හැටියට සුරුකුමක් ලබා ගැනීමෙන් තියෙන අත්වෙන වාසි. දන්නා යෝජනා කරන අනිත් අයටත් ඒක බෙනිෆිට් එකක් වෙන විදියට. මොනවද තියෙන වාසි? සජිත් කියන්න බලන්න සම්පත්. ගනුදෙනුකරුට ණය මුදල ආපසු ගෙවීමට යම් රොකුලක් ඒ තුලින් ලබා දෙන්නේ කියනවා. ගනුදෙනු දැන් මම බැංකුව පැත්තෙන් ගත්තොත් සම්පත් මොකක්ද අපිට නිකන් අපි දැන් එකක් අපිට පුළුවන් නේ ක්‍රෙඩිට් රිස්ක් එක මිටිගේට් කරගන්න ඒක හරි. තව කියන එකත් හරි චුට්ටක්. එතෙන්දි වෙන්නේ අපි සුරුකුමක් ගන්නකොට ගනුදෙනුකරුගේ බැඳියාව එහෙම නැත්නම් කමිට්මන්ට් එක ඔබ්ලිගේෂන් එක වැඩිවීමක් සිද්ධ වෙනවා එතන. දැන් බැංකුව ඒකට කැමති. නැත්නම් දැන් අපි හිතමුකෝ අන්සෙකියුර්ඩ් ක්‍රෙඩිට් එකක් දුන්නාම එයා ගෙවුවත් එකයි නැතත් එකයි කියන මානසිකත්වයේ ආ ඉන්නවා. නමුත් අපි ප්‍රොපර්ටි එකක් ගත්තාම අපි දන්නවා අනිවාර්යෙන්ම එයා පොඩි කමිට්මන්ට් එකක් තියෙනවා. I have to pay this. මොකද I have mortgage my house. එතකොට ඒකෙදි බැංකුවක භාගයෙන් පාවෙක චුට්ටක් උඩට යනවා. ඇයි දැන් අපි සුරුකුමක් අරගෙන තියෙන නිසා. දෙක. තා මොනවද? ලෝන් එක NPL ගියත් LLP එක අඩු කරගන්න පුළුවන්. ඒකට හරි. very good point සජිත්. ඒ කියන්නේ දැන් ඒක තමයි ඔය haircut rule එකේ අපි සාකච්ඡා කරන්නේ. අපි ඉස්සරහට අපි ඒක කියමු. අපි සුරුකුමක් ගත්තට පස්සේ ලෝන් එක NPL ගියාම ඒ NPL ගිහිල්ලා ඒ සඳහා වෙන් කිරීම කරනකොට අපි සුරුකුමක් ලබා ගත්තොත් ඒ වෙන් කිරීම කරන ප්‍රතිශතය වෙන් කිරීම කරන ප්‍රමාණය අපිට අඩු කර ගන්නට පුළුවන්. හොඳ පොයින්ට් එකක් සජිත් කිව්වේ. ඒ කියන්නේ loan loss provisioning කියන කතන්දරයේදී අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා section 3 වලදී අපිට ඒ ප්‍රොවිෂන් කරන ප්‍රමාණය යම් තාක් දුරට කළමනාකරණය කර ගන්නට පුළුවන් අපි සුරුකුමක් ගත්තොත්. තුන්වෙනි පොයින්ට් එක. තව එකක් තමයි අපිට පුළුවන් සුරුකුමක් ගත්තට පස්සේ ඒ ණයලාභියාව යම් ප්‍රමාණයකට අපි කියනවා කළමනාකරණය කරගන්න. එහෙම නැත්නම් අපි අර ඕවර් ලෙන්ඩින් අඩු කරන්න පුළුවන්. ඇයි? සුරුකුම අපිට ප්ලෙජ් කරලා. ඒතර සුරුකුමේ ප්‍රමාණයට තමයි යාට දැන් ණය අපි දීලා තියෙන්නේ. දැන් එතකොට යාට තව සුරුකුම් නැත්තම් වෙන තැනකට ගිහිල්ලා අමතරව ණය අරගෙන ඒ ව්‍යාපාරය කළමනාකරණය කරගන්නේ නැතුව නැත්තම් අවභාවිතා කරගැනීමේ හැකියාව අඩු වෙනවා. දැන් අපි හිතමු අපි සුරුකුමක් ගන්න නැතුව එයාට නිකන් ලැහක් ලබා දුන්නා කියලා. දැන් ඔය අපි හුඟක් වෙලාවට කියන්නේ OD ලිමිට් එක මාක් කර දෙන්න 5 මිලියන් දෙන්න 10 මිලියන් දෙන්න කියලා කරනවා. ඒක ක්ලීන්. ඒතර මොකද වෙන්නේ? රයිට් මට කිසි කරදරයක් නැහැ. මිලියන 5ක් දීලා තියෙනවා බැංකුවේ. මම පාවිච්චි කරනවා. ඒක හරි විදිහට කරොත් එහෙමයි හරි විදිහට කරේ නැත්නම් එහෙමයි. හැබැයි මං
ප්ලෙජ් කරොත් ප්‍රොපර්ටි එකක් දැන් මගේ තියෙන ඇසෙට් ටික මම ප්ලෙජ් කරලා තියෙනවා බැංකු දෙක තුනකට. ඒ ගානට මම අරන් තියෙනවා. හැබැයි මට තව බැංකුවකට යන්න ගියාට මට සුරුකුම් නැහැ. එහෙමනම් මම තව ඇසෙට් සල්ලි දීලා ගත්තේ වතම තියෙනවා. ඒතර ඇසෙට් වැඩි වෙලා ලෝන්ස් වලට ගියාට කමක් නැහැ. අර ඩෙට් ඉක්විටි බැලන්ස් කරගන්න පුළුවන්. ඇසෙට් නැතුව යන්න ගියාම තමයි ඩෙට් එක වැඩි වෙනවා, ඇසෙට් අඩු වෙනවා, ඩෙට් ඉක්විටි ප්‍රශ්නයක් එනවා, රීපේමන්ට් ගැටලුවක් වෙන්න පුළුවන් ස්ට්‍රක්චර් එක. ඒතර ඔය හතර වෙන්නේ. ඒතර ඕවා තමයි බැංකුවක් පැත්තෙන් ගත්තොත් අපිට තියෙන වාසි සුරුකුම් ලබා ගැනීම. අපි දැන් අනිත් පැත්තට යමු. පාරිභෝගිකයා නැත්නම් කස්ටමර්ගේ පැත්තෙන් බැංකුවකට සුරුකුමක් ලබා දීමේදී ඔහුට තිබෙන වාසි මොනවාද? ඇඩ්වාන්ටේජස් මොනවාද? ඔයා හිතන්න ඔයගොල්ලෝ යනවා දැන් බැංකුවකට. නිවාස ණයක් ගන්න. පුද්ගල ණයක් ගන්න. ඔයා ගියාම ප්‍රොපර්ටියක් එකයි ප්‍රොපර්ටියක් නැතුවයි මොනවද ඔයාට දෙන වාසි? ඔයාට හිතන විදිහට. ප්‍රොපර්ටියක් නැතිවකින් පර්සනල් ගැරන්ටර් මත ගන්න ගියාම එක එක්කෙනා මත ඩිපෙන්ඩ් වෙන්න වෙනවා. ඔව් එතනදී අපි තව චුට්ටක් එක අපි හරියට දාගත්තොත් අපි ඇත්තටම දීපලක් එක්ක බැංකුවකට ගිහලා ණයක් ඉල්ලනකොට මොකද්ද වෙන්නේ? අපේ negotiations power එක, bargaining power එක වැඩි. ඇයි දැන් PG ගන්න ගියොත් ඇහෙට මෙහෙට දඟලන්න වෙනවා. එහෙම නැත්නම් තව පුද්ගලයෝ කියලා අහන්න වෙනවා. දැන් මේක එහෙම නෙමෙයි. මම බැංකුවට කියනවා මට ලෝන් එකක් ඕනේ. මම ඔයගොල්ලන්ට ප්‍රොපර්ටි එකක් දෙන්න. හරි එතකොට මගේ ස්ටෑන්ඩින් එක චුට්ටක් උඩට යනවා. බැංකුව උනත් දන්න රයිට් මෙයා යම් කිසි දෙයක් කරලා ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා ඇසෙට් එකක් තියෙනවා. සෝ අර පොඩි පිළිගැනීමක්. එහෙම නැත්නම් මගේ ප්‍රතිරූපය නැත්නම් මගේ bargaining power එක, මගේ negotiation power එක වැඩි වෙනවා. එකක්. දෙක තමයි conditions වලට යන්න පුළුවන්. extended tenor එකක්, reduce interest rate එකක්, reduce fee එකක්, higher loan amount එකක්. මට මොකද කරන්න පුළුවන්? terms and condition. මට හොඳ favorable ඒවා ගන්න පුළුවන් මට property එකක් තියෙනවා. දෙක. තුන්වෙනි එක දැන් මට ඇත්තටම ණයක් අරගෙන මට ඒක ගෙවා ගන්න බැරි වුණා කියලා. එතකොට ඇත්තටම මට තියෙන fall back option එකක් නේ. property එකක් mortgage කරලා කරන්නේ. හැබැයි හදිස්සියේ ගෙවා ගන්න බැරි වුණොත් මට මොකද්ද පුළුවන්? මේ ඉඩම විකුණලා හරි මට ගෙවන්න පුළුවන්. මොකද මට asset එකක් තියෙනවා. ඒතර මට තියෙන අර මානසික එහෙම නැත්නම් මට තියෙන කියන්නේ risk එක අඩු කිරීමක් පෞද්ගලිකව කරගන්නට පුළුවන් loan එකක් property එකට against ගන්න ගියාට පස්සේ. ඒ වගේම තමයි මට commitment එක ගන්න. මගේ obligations ගැන. assurance එකක් මට දෙන්න පුළුවන් බැංකුවට. ඒ කියන්නේ මම හොඳ loyal නැත්නම් මම committed. මොකද දැන් මම ගේනවනේ property එක. ඒතර බැංකුව මන් දිහා බලන්නේ අර නිකන් loan එකක් ගන්න දෙන පුද්ගලයාට වඩා වෙනස් වෙච්ච දෙයකට. බැංකුවට මට තියෙනවා මම committed to pay this. නැත්නම් මට මේ ඉඩමක් නැති වෙනවා. So තමයි commitment එක. ඒතර මගේ business එකට මම දාන්නේ දායකත්වය. නැත්නම් මම මේ ව්‍යාපාරය මට ඉදිරියට කරගෙන යාමේ තියෙන අවශ්‍යතාවය වගේ දේවල් එතනින් පෙන්න ගන්න පුළුවන්. දැන් මම ඔයක සාකච්ඡා කරේ කාරණා හතර සමහර වෙලාවට අපෙන් අහන්න පුළුවන් ජෙනරල් ප්‍රශ්නයක් තමයි ඕක. දැන් අපි කියනවා ණයක් සුරුකුමක් ලබා ගැනීමේදී ඔබ සැලකිලිමත් වන කරුණු මොනවාද කෙටියෙන් විස්තර කරන්න. අපි ඒක සාකච්ඡා කරන්නේ. ඊළඟට අහන්න පුළුවන් ණයක් ලබා දීමේදී සුරුකුමක් ලබා ගැනීමෙන් බැංකුකරුවාට සිදුවන එහෙම නැත්නම් බැංකුකරුවාගේ පැත්තෙන් සිදුවන වාසි මොනවාද? ගනුදෙනුකරුවාගේ පැත්තේ සිදුවන වාසි මොනවාද? ඒ වගේ මේ ජෙනරල් ප්‍රශ්න. අපි හිතන්නේ නැහැ නේ වගේ වහයි කියලා. හැබැයි දැන් ඔයගේ ඇහුවොත් අපිට ඒ වෙලාවට එකපාරව හිතෙන්නේ නැහැ. ඒකයි මම මේ පොඩි සාකච්ඡාවක් හැටියට මේක ඩිස්කෂන් එකක් හැටියට කරේ. දැන් ඔයගොල්ලෝ දැන් සාකච්ඡා මට්ටමට ඔය ගේන්න ඕනේ. ඔය දැන් ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් මේවා එක්සැමින මේවා අහයි කියලා ඔල්ලේ තියෙන්න ඕන ප්‍රශ්න ටිකක් තමයි මම ඔය සාකච්ඡා කරේ. right. දැන් මේ section 1 එක ඇත්තටම almost finished හින්දා මොනවා හරි ඔයගොල්ලන්ගේ පැත්තෙන් ගැටලු තියෙනවා. තව විනාඩි 10ක් විතර තියෙන මොනවා හරි ගැටලු තියෙනවද? ඒ සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කර ගැනීම. එහෙම නැත්නම් දැන ගැනීම සඳහා තව මොනවා හරි ගැටලු තියෙනවා.
මොනවා හරි ප්‍රශ්න තියෙනවා? මොකුත්ම ප්‍රශ්න නැහැ. මේ අර මේ කරපු එකේ නන්නේ අර සර්කියුට් එකක් බලද්දි තිබ්බේ මේ අර ජංගම අනුපාතය 100ට ජංගම අනුපාත 2ට 1 වෙන අවස්ථා තියෙනවා සහ ඒ සමහරක් අවස්ථාවක් තියෙන පුළුවන් 1ට 1 වෙන අවස්ථාව. එතකොට ඒ ව්‍යාපාරයේ කාරක ප්‍රාග්ධනයක් නොමැති අවස්ථාවක් කියලා සර්ගේ තිබ්බා. ඒකට උදාහරණ මොනවා හරි තියෙනවද සර් කියන්න පුළුවන්ද මේ? දැන් ජංගම අනුපාතය normally තියෙන 2ට 1 එක 1ට 1 වගේ තියෙන අවස්ථා වලට උදාහරණ කියලාද? ඔව් උදාහරණ කියන්නේ ඒ වෙලාවට කාරක ප්‍රාග්ධනයක් නොමැති අවස්ථාවක් කියලා සර්ටිෆිකේට් එක තිබ්බා මේ ඒ ව්‍යාපාරේ. එහෙම ව්‍යාපාර තියෙන අවස්ථා තියෙනවද? එහෙම උනාරු උදාහරණ. දැන් ඒක ප්‍රායෝගිකව අපි ගත්තොත් මෙන්න මෙහෙම දෙයක්. උදාහරණයක් ඔය අපි just in time වගේ තත්යකට ආවහම ඒකදී අපි දැන් ගොඩක් වෙලාවට ඒකෙදි කියනවා අර නිකන් අපි ඕඩර් එකයි එහෙනම් දැන් අපි කලින් දැන් ඕකේදී ඇත්තනම වෙන්නේ ජංගම වත්කම් ජංගම වගකීම් අතර තියෙන අනුපාතයනේ. ඒක දැන් ගොඩාක් වැඩි වුණාත් හොඳ නැහැ. ගොඩාක් අඩු වුණාත් හොඳ නැහැ කියන කතාව හින්දා තමයි ඔය දෙකට එක ඇවිල්ලා තියෙන්නේ. දැන් ගොඩාක් වැඩි කියලා කියන්නේ මොකද්ද? අපි අනවශ්‍ය ප්‍රමාණයට තොගේ රැස් කරනවා. එතකොට ඒකට මුදල් යනවා. ගොඩාක් අඩුයි කියලා කියන්නේ මොකද්ද? අපිට හදිසි අවස්ථාවකදීවත් ඒ කියන්නේ කස්ටමර් කෙනෙක් ඉල්ලුවාම අපිට දී ගන්න සප්ලයි එහෙම නැත්නම් ඒ මැනේජ් කරන්න බැරි වෙනවා. ඒ හින්දා අයිඩියලි අපි කියන 2 to 1 කියලා කියාගෙන යනවා. හැබැයි සමහර අවස්ථාවන් වලදී අපි එකට එක කියන මට්ටමට කියන්නේ පහරට බහිනකොට අපිට කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි අපි දැනුම්වත් එක කරන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ අපි GIT වගේ කියන්නේ අලුතෙන් සිස්ටම් වලට යනකොට just in time වගේ එතනදී තියෙන වාසියක් තියෙන්නේ අපි දැන් අර ඕඩර් එක අපිට දැන් ඇත්තටම නෙගටිව් වර්කින් කැපිටල් තිබුණා උනත් අපිට සර්විස් එක දෙන්න පුළුවන්. මොකද එච්චර හොඳයි අපි සප්ලයර්ත් එක්ක තියෙන රිලේෂන්ෂිප් එක. එතකොට අපි ගිහිල්ලා බැලුවොත් ඇත්තටම සමහර ලාවට අපි ස්ටොක්ස් නැහැ ඇත්තටම ඉන්නවා ට්‍රේඩර්ස්ලා ඉන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් තමයි නෙගටිව් කියලා කියන්නේ. හැබැයි ඒක හැම ව්‍යාපාරයකටම හරියන්නේ නැහැ. අපි සිස්ටම්ස් හොඳයි නම් එහෙම නැත්නම් සියලුම දේවල් පරිපූර්ණ තියෙන අවස්ථාවක වර්කින් කැපිටල් එක නෙගටිව් වුණත් ඔපරේට් වෙන්න පුළුවන්. ඒවා තමයි GIT වගේ සිස්ටම්ස් යන්නේ. හරි දැන් ඔය අපි ගත්තොත් Amazon වගේ ගත්තොත් ඒකට යන GIT සිස්ටම් එකක්. කියන්නේ ස්ටොක්ස් මොකුත් නැහැ. අතන ඕඩර්ස් අරන් තියෙනවා වෙලාවක. කවුරු හරි බැලුවොත් නිකන් ස්ටොක්ස් to orders කියලා ගත්තොත් ක්‍රෙඩිටර්ස්ලා ගොඩක් ඉන්නවා. මේ පැත්ත නෙගටිව් වගේ. නමුත් ඒ ව්‍යාපාර මොකද ඒක ගැටලුවක් නැත්තේ ඒ ඕඩර්ස් ගන්නකොට ඒ වගේම ඔන්ලයින් තව තැනකින් අපිට සර්විස් එක දී ගන්න පුළුවන්. සමහරවිට මැනුෆැක්චරින් වගේ ගත්තත් සමහර අවස්ථාවන් වලදී ඔය ඒ GIT සිස්ටම් එක කියන්නේ ගොඩාක් ඔටෝමේට් වෙලා එහෙම නැත්නම් සිස්ටම් ගොඩක් හොඳයි නම් අපිට ඔය එකට එක වගේ අවස්ථාවල් ඔපරේට් කරන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට ඒක අපිට මැනේජ් කරගන්න බැරි වෙනවා. දැන් ඔය නෙගටිව් වගේ ආවහම එතකොට අපිට ගොඩක් වෙලාවට අපි අර ඉක්මන් ඕඩර්ස් වලට කියන්නේ එතකොට තමයි වැඩිපුර කියන්නේ අතේ කොයි පිටි තියෙන්න ඕනේ. එහෙම නැත්නම් බැංක් ක්ලයන්ට්ස් අපි ගාව ඇඩික්වේට් තියෙන්න ඕනේ. ටක් ගාලා අපේ ස්ටොක්ස් ටික රිප්ලෙනිෂ් කරගන්න. ඉතින් ඒක දීර්ඝ කාලීනව හොඳ නැහැ. අපි සාමාන්‍ය ව්‍යාපාර ගත්තත් ඒ විදිහට ඔපරේට් වෙන ව්‍යාපාර හරිම අඩුයි. එතකොට වර්කින් කැපිටල් එක නෙගටිව් කියලා කියන්නෙම ගැටලුවක් තියෙන අවස්ථාවක්. අර මම කියපු කාරණා වලට අමතරව. ඒ කියන්නේ GIT වගේ සිස්ටම් එකක් කරනකොට වර්කින් කැපිටල් එක නෙගටිව් කියන එක අපි ඉග්නෝර් කරනවා. මොකද ඒක ඒ ව්‍යාපාරයේ නේචර් එක මේකයි. හැබැයි සාමාන්‍ය ව්‍යාපාරයක වර්කින් කැපිටල් එක නෙගටිව් වෙනවා කියලා කියන්නේ ඔය කියන එකට එක මට්ටමට වැටෙනවා කියලා කියන්නේ එයා ව්‍යාපාරිකව යම්කිසි ගැටලුවකට මුහුණ පානවා. එහෙමනම් ඒකට උත්තර දෙන්න නම් අපිට ඒ වෙනකොට ඉක්විටි ගොඩක් අතේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් adequate banking lines තියෙන්න ඕනේ. short notice අපිට ඒ ටික අරගෙන යථා තත්ත්වයටපත් කරගන්න. එහෙම නැතුව අපිට අර නම් මේ ව්‍යාපාරය මෙන්න මෙහෙමයි කියලා කියා ගන්න බෑ. ඕනම ව්‍යාපාරයකට එය විය හැකි යම් යම් හේතු සාධක මත. හරි සර් thank you. හරි. එතකොට දැන් මම එහෙමනම් මෙන්න මෙහෙමයි. දැන් අපි ඇත්තටම මේ යුනිට් 1 එකේදී අපි සාකච්ඡා කරේ මෙන්න මෙහෙම මොඩල් එකක්. ඔයගොල්ලන්ට පේනවා ඇති 3C මොඩල් ඇත්තටම අන්තිමට මේකේ වෙන්නේ. type of customer, type of credit, type of collateral කියන එක. එතකොට මේ 3C කියන මොඩල් එකේදී මෙතනදී මම සාකච්ඡා කරා මෙන්න මෙහෙම අපි තුමු C1 ලා C2 ලා C3 C4 හැම ලිස්ට් එකක් තියෙනවා. ඒතර ඔයගොල්ලන්ට මම කිව්වා මේක ලිස්ට් එකක් ඇති දැනගත්තට වැඩක් නැහැ. මේ එක එක්කෙනාගේ ආවේනික වෙච්ච ලක්ෂණ ටික අපි දැනගන්න ඕනේ අවදානම් හැටියට. මේකෙන් යන මූලික අවදානම මොකද? මැනේජ්මන්ට් රිස්ක්. කළමනාකරන අවදානමක් තමයි මෙතෙන්දී මූලිකවම අපිට හැදෙන්නේ. ඊළඟ මේ පැත්තට ගියොත් මෙතන C1 C2 ඕනනම් අපිට ප්‍රොඩක්ට්ස් එනවා. මෙතනදී මම කිව්වා එක ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් කියලා මූලික වශයෙන් තවත් අපි කොටස් 8කට මේක කඩා ගත්තා. ඔයගලන්ට මතක ඇති.
ඒතර මේකෙත් අපිට මූලික වශයෙන් අවධානමක් තමයි SR අපිට ස්ට්‍රක්චරල් රිස්ක් හැටියට එන්න පුළුවන්. මේ ස්ට්‍රක්චර් එක හරියට කරන්නේ නැති වුණා. ඊළඟට දැන් මෙතනදී අපි කතා කරා මෙතන C1 C2 කියලා අපි එක එක movable immobile cash ඒවයි collateral ගත්තා. මෙතන ස්ට්‍රක්චරල් රිස්ක් එකක් තමයි ගොඩක් වෙලාවට වෙන්නේ. හරි විදිහට security එක අපි ලබා ගත්තේ නැත්නම්. එතකොට මෙන්න මේකේ 3C approach එක තමයි අපි මේ දැන් දවස් 4ක් තිස්සේ අපි සාකච්ඡා කරන්නේ. ඒතර දැන් මේකෙදි දැන් අර මම කිව්වේ අපිට මූලිකවම දැනගන්න ඕනේ මෙන්න මේ වගේ ක්වෙස්චන් එකක්. කෙලින්ම අපි අහුවොත් එම තනි පුද්ගල ව්‍යාපාරිකයෙක් ණයක් ලබා ගන්නට පැමිණෙන අවස්ථාවේදී ඒ පුද්ගලයා සම්බන්ධයෙන් එයාගේ ස්වභාවය, අවදානම, ලක්ෂණ සාකච්ඡා කරලා ස්ට්‍රේට් අවේ උත්තරයක් දෙන්න පුළුවන්. මේකටත් ඒක හරි, මේකටත් ඒක හරි. ඒක ගන්න. නම්බර් 2 එයා අහනවා මම සම්බන්ධ කරන්න. ඒ කියන්නේ මේ 3C සම්බන්ධ කරන්න අවස්ථාවක් ආවොත් අර මම කලින් කතා කරා මේ ශේෂ්ත්‍රයේ මේ පුද්ගලයෙක් ණයක් ලබා ගැනීමට පැමිණෙන අවස්ථාවේදී ණය නිපැයුම් වර්ග මොනවාද? ණය අවශ්‍යතා මොනවාද? ඒ ප්‍රශ්නේ આવොත් අපි දැන් ඊට මොහොතකට කලින් කරා ඒක වා දැනුවත් වෙනවා. ඊටත් එහාට ගිහිල්ලා අහන්න පුළුවන් මෙන්න මෙහෙම කියන අවස්ථාවක ණය ලබා දීමේදී අවදානම් වර්ග මොනවාද? අවදානම් වර්ග අවම කර ගැනීමේ ක්‍රමවේද සාකච්ඡා කරන්න. ඒකෙදි මෙයා පාවිච්චි කරන්න වෙනවා. නැත්නම් මෙයාගේ ස්ට්‍රක්චර් එක ගැන සාකච්ඡා කරන්න වෙනවා. නැත්නම් මෙයාගේ ස්ට්‍රක්චර් ගැන සාකච්ඡා කරන්න වෙනවා. ඒතර අන්න ඒ විදිහට මේ 3C approach එක ඔයගොල්ලෝ ඉන්ටර්නලයිස් කරගන්න ඕනේ. ඒක තමයි මූලික වශයෙන්ම මට දැන් ඔයගොල්ලන්ට කියන්න ඕන වෙන්නේ මේ පළවෙනි සෙක්ෂන් එකේ. එතකොට දැන් අපි මම මුලින් හිතුවට වඩා ටිකක් වෙනස් විදිහට කරමු කියලා හිතුවා. මොකද දැන් මේක ටිකක් දවස් 4ක් තිස්සේ කරපු නිසා අපි බලමු ඊළඟ සතියේදී මේ සම්බන්ධ වෙලා ආපු පසුගිය ප්‍රශ්න පත්‍ර එකක් හෝ දෙකක් අපි සාකච්ඡා කරමු. එතකොට තව චුට්ටක් ඔයගොල්ලන්ට මේක වදිනවා දැන් කොහොමද දැන් අපි මේ සාකච්ඡා කරන දෙයට අමතරව කොහොමද විභාගෙදී ප්‍රශ්න ඇහිලා තියෙන්නේ ඒවට උත්තර සපයන්නේ කියලා. මොකද දැන් මම ඊට පස්සුවත් අපි සියලුම දේවල් කරලා ෂෝට් නෝට් එකකට පස්සෙත් ආයෙත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන මට්ටමට එනවා. නමුත් මම හිතනවා ඊට මෙපිටින් චුට්ටක් දැන් මේ ටික කරලා අපි දැන් අපේ මුළු කට්ටියම ඔන් බෝඩ් වෙලා තියෙන්නේ ස්ටෙප් බයි ස්ටෙප් ඔන් බෝඩ් වෙච්ච නිසා ඒක තව සතියක් අරගෙන ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරලා සෙක්ෂන් 2 එකට අපි යමු. සෙක්ෂන් 2 එකේදී කරන්නේ මෙන්න මේ 3C අතර තියෙන ඉන්ටර්කනෙක්ෂන් එක අපි තවත් සාකච්ඡා කරනවා. කොහොමද මේ ණයලාභීගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්නේ මේ ණය නිපිය හරහා මේ සුළුකුම් තියෙන වෙලාවක. ඒකට තියෙන ක්‍රමවේද තමයි සෙක්ෂන් 2 එකේ අපි සාකච්ඡා කරන්නේ. ඒක ටිකක් දිග සෙෂන් එකක් කොහොමද දවස් 5ක් විතර අපි ගන්න එක. එතකොට දැන් මට ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවයක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ මූලිකවම මේ දවස් 4 කරපු ටික මේ මොඩල් එක හරහා ඔයගොල්ලන්ගේ මාවේනික වෙච්ච ක්‍රමවේද වලට මේක ඔළුවට දාගන්න බලන්න. දැන් අපි අද සාකච්ඡා කරා වගේ ප්‍රශ්න කීපයක් ඔළුවට අරගෙන ඔයගොල්ලෝ තවත් ටිකක් ඉන්ටර්නලයිස් කරගන්න. අපි ප්‍රශ්නයක් ටිකක් සාකච්ඡා කරනකොට තවත් ඒක වැඩි දියුණු කරගමු. ඒ අතරතුර ඕනම මොහොතක අර දැන් සම්පත් ඇහුවා වගේ අපි මොනවා හරි දකින්න දෙයක් ගැටලු සහගත දෙයක් රයිට් අපි සාකච්ඡා කරමු. රයිට් දැන් චානල් දී සත්‍යදී ප්‍රශ්න රෙඩ් ක්ලෝස් LC එක. මමත් අතන ඉගෙන ගන්නවා. දැන් අපේම ස්ටුඩන්ට් කෙනෙක් මම හිතන්නේ මේ ගෲප් එකේ අපිත් එක්ක ඉගෙන ගන්න කෙනෙක් අපේ මේ WhatsApp ගෲප් එකට එයා දාලා තිබුණා. දැන් ඒ වගේ අපි දෙයක් අපි ඉගෙනගෙන අපි ඊළඟ ස්ටෙප් එකට යනවා. දැන් ඒක අපි යම් ආකාරයක දැනුවත් වීමක් සිද්ධ වෙනවා. ඒ වගේ අපි බලමු දැන් next week එකේදී ටිකක් කරලා තවත් මොනවා හරි තියෙන ගැටලු ඉස්සරහට පුළුවන් තරම් අවම කරගන්න විදිහට කරගෙන යන්න. right ඒ ඇරෙන්නට වෙන මොනවා හරි ප්‍රශ්න තියෙනවද? එහෙම නැත්නම් ඒ කරන ක්‍රමවේදය මම හිතනවා ඔයගොල්ලෝ ඕකේ වෙයි කියලා. මොකද නැත්නම් එහෙම පාස් පේපර් එකක ප්‍රශ්න කීපයක් කරන එක මම හිතනවා හොඳයි කියලා. ඒකට මොන හරි විරුද්ධ අදහස් තියෙනවා නම් ඒකට මාව දැනුවත් කරන්න. නැත්නම් මම එන සතියේදී මේ අපි කරපු සෙක්ෂන් 1 එකට අදාළ ප්‍රශ්න කීපයක් තෝරගෙන ඒක සාකච්ඡා කරලා ඊට පස්සේ තවදුරටත් ගැටලු තියෙනවා නම් ඒකත් සාකච්ඡා කරලා අපි ඉදිරියට යමු. එහෙම හොඳයි? හොඳයි සර්. හොඳයි. right Dasha. right thank you. එහෙමනම් අපි මම ආපහු පස්සේ join වෙච්ච අයටත් ඔක්කොටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද අපිට සමහරවිට ගොඩාක් challenges තිබුණා ගිය අවුරුද්දේ. මම හිතනවා මේ අවුරුද්දේ ඊට වඩා challenges තියෙයි banking sector එකේදී. ඒ හැම දෙයකටම මුහුණ දෙන්නත් සිද්ධ වෙන ගමන්ම ඒ වගේම අධ්‍යාපනික කටයුතු පොඩ්ඩක්වත් ඔයගොල්ලෝ අතපසු කරන්න එපා. මොකද end of the day I think
ක්‍රයිසිස් එකකදී කරන්න පුළුවන් ගොඩක්ම ලොකුම දෙයක් තමයි මේ අපි මේ කරන්නේ. ඔන්ලයින් වලින් හෝ යම් ආකාරයකට අපි දැනුම් රැස් කරගෙන ඒ වගේම තමයි කඩේම් හැටියට තියෙන විභාග සමත් වෙලා අපි රිෆයින් මැටීරියල්ස් හැටියට අපි පුළුවන් තරම් හොඳ ගමනක් එකතු වෙලා යන්න බලමු. එහෙමනම් අපි ඊළඟ සතියේත් මේ වෙලාවට සම්බන්ධ වෙමු. අද සම්බන්ධ වෙච්ච හැමෝටම ස්තුතියි. රිවිෂන් ක්ලාසස් කරනවද එක්සෑම් කරන අයට මේ සැරේ? මට අපහු ඇහෙන්නේ නැහැ මොකද්ද කියන්නේ? රිවිෂන් ක්ලාසස් මේ සැරේ එක්සෑම් කරන අය රිවිෂන් තියෙනවා මේ දැනට ඇත්තටම මම හිතන්නේ ඒගොල්ලෝ ෂෙඩියුල් එක හෙට අනිද්දාට දාවි. දැන් මම ක්‍රෙඩිට් මැනේජ්මන්ට් සිංහල එක මම කරනවා. ඒක මම හිතන්නේ තියෙන්නේ 14 15 නිකඩු දවසක්. එතකොට ඒකේ උදේ කාලය සහ 15 හවස. ඒ කියන්නේ දැන් මම හිතන්නේ හවස 6-9 වගේ සෙෂන් එකක් තියෙනවා. අනිත් එක 14 උදේ තියෙනවා. 3 hour වගේ සෙෂන්ස් වලට මම හිතන්නේ එහෙම දාලා තියෙන්නේ. අnder මම කොහොමද දැන් මෙදා පාර මම මේ කල්පනා කරේ දැන් ඉස්සර නම් අපි සාමාන්‍ය රිවිෂන් එකක් කිව්වහම තනිකරම පාස් පේපර්ස් ටිකක් විතරයි කරේ. මෙදා පාර දැන් අර ගැටලුවක් තියෙන නිසා ගොඩක් වෙලාවට තියරි ටිකත් quickly roll out කරන්න අදහසක් තියෙනවා. මොකද එතකොට අර අපිට ඒ ටික බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ට. නැත්තම් වෙන්නේ එකපාර පාස් පේපර්ස් වලට ගිය ගමන් අවුරුදු ගානක දේවල් අමතක වෙන නිසා එහෙම විදිහට ගොඩක් වෙලාවට යාවි. මේ හෙට අනිද්දාට ඒගොල්ලෝ මම හිතන්නේ පබ්ලිෂ් කරයි. thank you. right. okay. එහෙමනම් අදට අපි නතර වෙමු. ඊළඟ සතියේදී සුපුරුදු වෙලාවට හමු. thank you.